අයිබෝවන් සුබ දවසක්. අ, අපි මේ සාකච්ඡා කරගෙන ආවේ ගනුදෙනුකරුවන් තුළ විශ්වාසය ගොඩනංවන්න මේ මුල්‍ය පද්ධතිය විසින් කරගලා තියෙන එමත මුල්‍ය පද්ධතිය තුළ හඳුන්වා දීපු විවිධ නීතිරීති නියාමනයන් නෝම්ස් ඒ වගේ දේවල්. මේ පාඩම විශේෂම මේ බැංකුවල රාජකාරී කරන අය හොඳින් ස්ටඩි කරන්න ඕන. හේතුව මේවා ප්‍රායෝගිකව පැංකුව තුළ ක්‍රියාත්මක වන දේවල් නිසා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම බැංකුවල වැඩ කරනයට එදිනදා කටයුතු කරගෙන යාමේදී ගැටලුවක් ඇති නොවන විදිහට. අනිත් පැත්තෙන් සියලු දෙනාටම මේක දැනුම ලබා ගත්තම විභාගය සඳහා ගොඩක් ප්‍රශ්න මේ සෙක්ෂන්ස් වලින් එනවා. ඒ නිසා ඔයගොල්ලෝ මේක හොඳින් ස්ටඩි කරන්න ඕන. අපි සාකච්ඡා කරගෙන ආවේ විශ්වාසය ගොඩනැංවීම. මේකෙදී මුල් ටික සාකච්ඡා කරා නීතිමය රාමුව සම්බන්ධයෙන්. නීතිමය රාමුව සාකච්ඡා කරනකොට මෙතන මේ තියෙන මුදල් විශුද්ධිකරණ පනත, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත කියන දේ පනත් දෙක ගොඩක් වැදගත් වෙනවා එදිනෙදා මේ භාවිතා කරන එමත එදිනෙදා ගනුදෙනුකාර සේවාවේදී ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන නිසා ඒ දේවල් සම්බන්ධයෙන් අමතර දැනුම මේ පනත් දෙකේ තියෙන යම් යම් දේවල් කියවලා තේරුම් ගන්න. අපි කතා කරගෙන ආවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දීපු නියාමන රාමුව. ශ්‍රී ලංකා මහ බැංකුව තමයි මුල්‍ය පද්ධතියේ විශේෂම බැංකු පද්ධතිය තුළ නියාමනය ඉහළින්ම සිදු කරන්නේ. මුල්‍ය පද්ධතියේ අනිකුත් මුල්‍ය ආයතන මුල්‍ය වෙළඳ ෂෙයා මාකට් එක, ඩිබෙන්චර් මාකට් එක, බොන්ඩ් මාකට් එක, ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ඍජු අධීක්ෂණයක් නැති වුණත් වක්‍ර අධීක්ෂණයක් තියෙනවා. දැන් ට්‍රෙෂරි බොන්ඩ් සම්බන්ධයෙන් නම් 100%ක්ම අධීක්ෂණය තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. මුල්‍ය වෙළඳපොළ නොවන මුල්‍ය අතරමැදිකරුවන්ගේ සම්පූර්ණ නියාමනය තියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. ඒ හරහා මුල්‍ය පද්ධතිය හොඳින් නියාමනය කරලා මුල්‍ය ප්‍රතිපත්තිය ෆයිනෑන්ෂල් පොලිසි එක ක්‍රියාත්මක කරගෙන යන්න ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රමුඛ කාර්යභාරයක් කරනවා. එතකොට මුල්‍ය ප්‍රතිපත්තිය තමයි රටේ ආර්ථික වර්ධනයට උදව් වන ප්‍රතිපත්තිය වෙන්නේ. ඒකදී වත්කම් වගකීම්, දැන් ශාඛාවල බැංකුවල වත්කම් වගකීම් මම කලින් කිව්වා වගේ බැංකු තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ඩිපොසිට් මත වැඩියෙන්ම. බැලන්ස් ෂීට් එකක් කලින් අපි සාකච්ඡා කරා. එතකොට සාමාන්‍ය සමාගමක බැලන්ස් ෂීට් එකේ වැඩි වම් පැත්තේ වගකීම් පැත්තේ වැඩිම තියෙන්නේ අයිතිකරුගේ ප්‍රග්ධනය. නාට බැංකුවක ශේෂපත්‍රය ගත්තොතින් වම් පැත්තේ වැඩිම තියෙන්නේ තැන්පත්කරුවන්ගේ තැන්පතු ඩිපොසිට්ස්. ඒ වයින් තමයි අනිත් පැත්තට දකුණු පැත්තේ තියෙන බැලන්ස් ෂීට් එකේ වත්කම් පැත්තේ තියෙන ණය අතිකාරම් නිර්මාණය කළා තියෙනවා. ඒවා වත්කම් බැංකුවල ශේෂපත්‍රය. සාමාන්‍ය ශේෂපත්‍රයක වත්කම් පැත්තේ තියෙන්නේ ස්ථාවර වත්කම්, ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍රය වගේ දේවල්. අනිත් පැත්තෙන් ජංගම වත්කම් වෙච්ච ණය ගැතියෝ, බඩු තොගය, මුදල් ශේෂ මේ වගේ දේවල්. මේවත් තියෙනවා බැංකුවල ශේෂපත්‍රවල තියෙනවා. නමුත් වැඩියෙන්ම තියෙන්නේ වත්කම් පැත්තේ ණය සහ අතිකාරම් තැන්පතු මත ගොඩනැගිච්ච. මේ තැන්පතු වලට එක වගකීමක් බැංකුවලට ඒ තැන්පතු ආවරණය කරන මට්ටමට එහෙම වත්තමට වත්කම් තියනවද කියන එක පරීක්ෂා කරන. දැන් වත්කම් විදිහට තියෙන ණය සහ අතිකාරම් වලට තියෙන විශාල අවදානමක්, ණය අවදානම. මොන හරි හේතුව නිසා ණය ආපසු නොගෙවීම නිසා බැංකුවට ලැබෙන මුදල් ප්‍රවාහය, අගම්‍ය මුදල් ප්‍රවාහය, බැංකුව තුලට ලැබෙන මුදල් ප්‍රවාහය අඩු වෙන්න පුළුවන්. මොකද මේ ප්‍රවාහය අඩු වුණොත් එහෙම අනිත් පැත්තෙන් තැන්පතුකරුවන්ගේ තැන්පතු ගෙවීම සහ අනිකුත් ගෙවීම් කරන්න බැංකුවට අරමුදල් නැති වෙනවා.
එතකොට බැංකුවේ අරමුදල් පරිපාලනය කරන්න මේ ණය අපසු අය කර ගැනීම වැදගත් වෙනවා. ඒතකොට කොහොම වුණත් ඒවයි අවදානමක් තියෙන නිසා අනිවාර්යයෙන්ම මේ වත්කම් මත බර තැබූ අනුපාතයකට වෙන්කිරීම කරන්න ඕන. වත්කම් මත බර තැබූ අනුපාතයට වෙන්කිරීම කරන්න ඕන. වෙන්කිරීම කියන්නේ බැරි වෙලාවත් මේ ණය මුදල් ආපසු ගෙව්වේ නැත්නම් වත්කමක් වෙච්ච ණය මුදල ආපසු ගෙව්වේ නැත්නම් අර වෙන්කිරීම වලින් අනිත් ඒ ණය මුදල අය කරගන්න එහෙම නැත්නම් ණය මුදල පියවා ගන්න අවශ්‍ය ප්‍රතිපාදන සකස්. මෙතන වෙන්කිරීමකට යන්නේ මොනවද? ආයතනයේ ලාභයනේ. ලාභයෙන් තමයි මම ඔයගලන්ට මුලින්ම දුන්නා බැංකුකරුගේ සමීකරණය මතක ඇති. වම් පැත්තේ තියෙන ආදායම, දකුණු පැත්තේ තියෙන මුල්‍ය වියදම්, මෙහෙයුම් වියදම්, ඊළඟ වෙන්කිරීම කියලා. ඒ වෙන්කිරීම වලට මේකයි තියෙන. ඒතර එක එක ණය සඳහා සුරැකුම්. හරි. සුරැකුම් ඉදිරිපත් කරලා තියෙනවා ගනුදෙනුකරුවන්. ඒතර ඒ සුරැකුම් වටිනාකම තක්සේරු කරලා ඒ මත බර තැබූ වටිනාකම තක්සේරු කරලා උදාහරණයක් විදිහට මුදල් වලින් ආවරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ මුදල් ශේෂ මත ණය මුදලක් අරන් තියෙනවනම් 100%ක්ම ඒ මුදල් ශේෂයෙන් ආවරණය වෙනවා ණය මුදල. ඒකට ඒකට වෙන්කිරීම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. වෙන්කිරීම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද අර ණය මුදල ආවරණය කරගන්න පුළුවන් මේ මුදලෙන් බැරි වෙලාවත් ගනුදෙනුකරු ගෙවුවේ නැත්නම් අර මුදල් තැන්පතුව මගින් ණය මුදල ආවරණය කරගන්නවා. ඊළඟට ඉඩම් සහ ගොඩනැගිලි අපේට තියලා තියෙනවා. තමන්ගේ පදිංචි දේපල වෙන්න පුළුවන්, ව්‍යාපාරික දේපල වෙන්න පුළුවන්, වෙනත් ස්ථාවර වත්කම් වෙන්න පුළුවන් තියලා තියෙනවා. ඒතර ඒවයේ වෙළඳපොළ වටිනාකම අනුව තක්සේරු කරලා ඒවට යම් යම් ප්‍රතිශත තීරණය කරලා තියෙනවා. කොච්චර ප්‍රමාණයද? දැන් ඉඩමක් ගත්තොත් ඒකෙන් 100%ක්ම මේ ගන්න වටිනාකම. ඒකේ එක එක ප්‍රතිශත වලට ගන්නවා. ඒ ණය ක්‍රමය අනුව, ණය වර්ගය අනුව, ඉඩමේ වටිනාකම අනුව ඒක වෙනස් වෙනවා. ඒ අනුව ඒ ඉතුරු ප්‍රමාණය වෙන්කිරීම කරන්න ඕන. අපි තුමු ඉඩමක වටිනාකම ලක්ෂයයි. ඒකින් ගන්න පුළුවන් 140ක් නම් වටිනාකම. එතකොට 40000ක් විතර ඉඩමෙන් ආවරණය වෙන්නේ. ඉඩමේ වටිනාකමෙන් ආවරණය වෙන්නේ. ඉඩම විකුණලා 40000ක් තමයි ණය මුදලට කරගන්න පුළුවන්. ඊටු 60000ට වෙන්කිරීමක් කරන්න ඕන බැංකුව තමන්ගේ ලාභය. එතකොට මේ දේවල් ටික හරියට කළමනාකරණය කරනවද කියන එක බැංකු ශ්‍රී ලංකා මහා බැංකුව අධීක්ෂණය කරනවා. ඒතර මාසිකව වාර්තා ගෙන්නගෙන අවදානම් මත බර තැබූ වත්කම් වල ප්‍රමාණය කොච්චර කියලා පරීක්ෂාවට ලක් කරනවා. අඩුවෙන් වෙන්කිරීම කරලා තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. මොකද හේතුව මේ ණය කියන එක පාලනය කරේ නැත්නම් එහෙම නැත්නම් ණය අය කිරීම කියන එක යහපත් සිද්ධ වුනේ නැත්නම් අනිත් පැත්තේ තැන්පතුකරු තමයි වගකීම දරන තැන්පතු තමයි මේ අපහසුතාවයටපත් වෙන්නේ. මෙහෙයුම් කටයුතු පාලනය කරන්න මම දැන් යනවා ඊළඟ හෑන්ඩ් එකට. මේ විදිහට නියාමනය සිද්ධ කරනවා. මම මේක එදා පටන් ගත්තා. රයිට්. ව්‍යවස්ථාපිත විගණනය මෙහෙයුම් කටයුතු කොහොමද වෙන්නේ කියලා බලන්න ව්‍යවස්ථාපිත විගණනයක් කරනවා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් වාර්ෂිකව. මේකෙදි කරන්නේ එක බැංකුවක තෝරාගත් ශාඛාවන් කීපයක සාම්පල් එකක් විදිහට අරගෙන ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගිහිල්ලා පරීක්ෂාවක් කරනවා. ඒතර මේක බොහෝ විට මේ බැංකුවේ තියෙන අවදානම. මොකද අවදානම තමයි වැදගත් වෙන්නේ. අවදානම කොයි මට්ටමකද තියෙන්නේ කියන එක පිළිබඳව තමයි පරීක්ෂා කරන්නේ. ඒකට ඒක අවදානම මේ පළවෙනි එක තමයි ණය අවදානම වෙන්න පුළුවන්. මෙහෙම අවදානම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙළඳ අවදානම වෙන්න පුළුවන්. මාකට් රිස්ක් එක වෙන්න පුළුවන්. බැංකුව මුලදී අවදානම් පිළිබඳ අවධානය යොමු කරයි. අවදානම් අවම කිරීම කළමනාකරණය අවම කිරීමට මිනිමයිස් කරන්න එහෙම නැත්නම් මැනේජ් කරන්න. අවදානම් අවම කරන්න හෝ මැනේජ් කරන්න අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද? මම අර ඉස්සෙල්ලා කිව්වේ වෙන් කිරීම, ඉම්පයර්මන්ට්. right? අල නරක ණය සඳහා ඒවා හරියට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම වත්කම් කලමන දැන් ණය සඳහා පවර්ලා තියෙන සුරැකුම් කොයි මට්ටමකටද තක්සේරු කරලා තියෙන්නේ? ඒ තක්සේරු නිවැරදිද? අන්න ඒ දේවල්. ඒ සඳහා යොදා ඇති සම්පත් ප්‍රමාණය
මේ අවදාන අවම කරන්න යොදා ඇති සම්පත් ප්‍රමාණය. අනුකූලතාව බිඳ වැටීම. එතකොට මේවා කම්ප්ලයන්ස් එක්කමස් KYC අරන් තියෙනවද ඒමෙල් කරනවද ඒ වගේ දේවල් ඊළඟට අත්සන් බලතල ඩෙලිගේට් කරලා තියෙනවද මුල්ල තත්ත්වයේ අඩුපාඩු සහ දුර්වලතා දිගින් දිගටම නරක ණය වැඩි වෙනවද ණය අය කිරීම අඩු වෙනවද ඊළඟට ඊවන් චෙක් රිටර්න් එන්න වැඩි වෙනවද මේ දේවල් ඒ දේවල් පවා රයිට් බැලන්ස් ෂීට් එක ඩිටීරියෝරේට් වෙලා තියෙනවද ඒ බැංකුවේ එහෙම නැත්නම් ශාඛාවේ ශේෂපත්‍රය ශක්තිමත් වෙලා තියෙනවද දුර්වල වෙලා තියෙනවද වගේ දේවල් good governance කියන ඒවා good governance මේ ටික මම කතා කරා හරි මෙතෙන්ට ආවේ good governance කියන එක යහපත් පරිචයන් අනුගමනය කරන කියන එක විවිධ විවිධභාවය ඊළඟට ජෙනුවින්නස් එහෙම නැත්නම් අවංකභාවය ජෙනුවින් කියන්නේ අවංකම කියන එක නෙමෙයි සත්‍යද කියන එක. නියම සත්‍ය දේවල්ද සිද්ධ වෙලා තියෙන කියන එක. ඒ වගේ දේවල් පිළිබඳව පරීක්ෂා කරනවා good governance. මේකෙදී විවිධ ක්‍රම තියෙනවා. දැන් මේ ස්ටැටියුටරි ඔඩිට් එකට අමතරව තව තියෙනවා මහා බැංකුවේ අධිපති බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් සමග මාසික හමුවක් පවත්වනවා. කොමන් බැංකින් ෆෝරම් කියලා ගවර්නර් සෙන්ට්‍රල් බැංක් එකේ ගවර්නර් බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් සමග මාසික හමු පවත්වලා බැංකුවේ මෙහෙයුම් කටයුතු වල ප්‍රමිතින් මුල්ල ශ්‍රේෂ්ඨ මෙහෙයුම් කටයුතු ප්‍රතිපත්ති ගැටළු සහගත තැන් සම්බන්ධයෙන් අදහස් සුමාරු කරගන්නවා. ඒක විදිහක් බැංකුවල ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා මහා බැංකුව මුණ ගැහෙනවා. අර මේකට අමතරව මේක වාර්ෂිකව ස්ටැටියුටරි ඔඩිට් එක වාර්ෂිකව බැංකුව අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අර අපේ ආයතන ඔඩිට් මේ විගණනය කරනවා වගේ මේක කරනවා. ටෙක්නිකල් සෙෂන්ස් අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් සහ ප්‍රධාන නිලධාරීන් සමග අවදානම් කළමනාකරණය පිළිබඳ වඩාත් යහපත් නිර්ණායක සාකච්ඡා කරනවා ශ්‍රී ලංකාව. එතකොට ටෙක්නිකල් සෙෂන්ස් තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුව. ඒතර මෙතෙන් දිනවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් පවා එනවා. ඒ වගේම DGM ලෙවල් එකේ ඉන්න ප්‍රධාන නිලධාරීන් සියල්ල සම්බන්ධ වෙනවා ඩිරෙක්ටර් බෝඩ් එකත් එක්කලා. ඊළඟට බැංකුවේ චෙයාමන්ලත් එක්කලා මාස 3කට වතාවක් සාකච්ඡා කරනවා මුල්‍ය ප්‍රතිපත්ති ආර්ථික සහ බැංකු ශාස්ත්‍රයේ ප්‍රවණතා ඒ අනුව කොහොමද තමන්ගේ බැංකුව සකස් කරගන්න ඕන කියන එක සම්බන්ධව. ඊළඟට විගණනය කරන ලද මුල්‍ය වාර්තා මේ ඔඩිටඩ් ඒ කියන්නේ එක්ස්ටර්නල් ඔඩිටර් කෙනෙක් ලවා ඔඩිට් කරවපු ඔඩිටඩ් ෆයිනෑන්ෂල් රිපෝට්ස් විගණන වාර්තා මොනවද මුල්‍ය වාර්තා විගණනය කරන ලද මුල්‍ය වාර්තා ජාතික පුවත්පත්වල භාෂා තුනෙන්ම පළවෙන්න ඕන ඒ කියන වාණිජ්‍ය බැංකුවලත් විශේෂ බැංකුවලත් මුල්‍ය සමාගම් වල. ඒතර මේවා පළවෙනවද ඒවා පිළිබඳ විමසිල්ලෙන් ඉන්නවා. ඊළඟට ඒ කාර්ය සාධන දර්ශක KPI එහෙම නැත්නම් key success factors key performance indicators මේවත් එක්ක තමයි පළවෙන්න ඕන. මොකද හේතුව තමයි බැංකුවල ඉන්න ගණන්දුරකරුවන්ට පුළුවන් බැංකුවේ තත්ත්වය පිළිබඳව යම් අදහසක් ගන්න. ඉතින් මේවා විශ්ලේෂණය කරන්න නම් විශාල මොනවාද දැනුමක් තියෙන්න ඕන accountants සම්බන්ධයෙන් ගිණුම් කරන සම්බන්ධයෙන් දැනුමක් තියෙන්න ඕන. නමුත් සාමාන්‍ය මට්ටමක වර්ධනයක් තියෙනවද බැස්මක් තියෙනවද මොකද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න පුළුවන් සාමාන්‍ය ගණන්කරුවන්ට. ප්‍රසිද්ධ පුවත්පත්වල පළ කරන්න ඕන ජාතික පුවත්පත්වල භාෂා තුනෙන්. අනිත් එක තමයි ශ්‍රී ලංකා මහා බැංකුව වරින් වර මහජනව දැනුවත් කරනවා ජාතික පුවත්පත් ගුවන්විදුලි රූපවාහිනි මගින් මේ ආයෝජන නීති විරෝධී ආයෝජන උකුල් දැක්කලා ඇති වරින් වර ශ්‍රී ලංකා මහා බැංකුවේ පළ කරනවා. මෙන්න මේ බැංකු සමග විතරයි මේවා තමයි ලියාපදිංචි බැංකුව. ඒකෙන් නොකියා කියන්නේ මේවා අරින්න අනිත් ඒවාත් එක්කලා ගනුදෙනු කරන්න එපා කියන එක. right? ඒතර මේ
ඒවා වරින් වර දැනුවත් කරනවා. ඊළඟට මොන හරි නීති විරෝධී ආයෝජන ක්‍රම, පිරමීඩ ක්‍රම වගේ දේවල් තිබුණොත් එහෙම ඒ ආයතන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා ඒවා තහනම් කරන ඒවා ප්‍රසිද්ධියටපත් කරනවා තහනම් කරලා. ඒ වගේ දේවල් සහ අවදානම විවිධ ආයෝජනවල තියෙන අවදානම ගනුදෙනු කරවාට එමෙත්ත මහජනතාවට මුල්‍ය සාක්ෂරතාවය ලබා දීමට ශ්‍රී ලංකා මහා බැංකුව මැදිහත් වෙනවා. මේකෙන් කරන්නේ සාමාන්‍ය පුරවැසියාගේ මුල්‍ය සාක්ෂරතාවය දැනුවත් කිරීම තුළින් කරන්නේ මුල්‍ය සාක්ෂරතාවය ඉහළ නංවන එක. මේක මේ සාක්ෂරතාවය ඉහළ නංවන එක දැන් ඊළඟට අපි සාකච්ඡා කරනවා ගණදෙනුකාර ප්‍රඥප්තිය සම්බන්ධ ගණදෙනුකාර ප්‍රඥප්තිය තුලත් ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට සියලුම වාණිජ්‍ය බැංකු සහ විශේෂ බැංකු මේ ගණදෙනුකාර ප්‍රඥප්තිය අනුගමනය කරන ආයතන වල වගකීමක් තියෙනවා. ඉතින් අවාසනාවකට ඒ දේ සිද්ධ වෙන බව දැනෙන්නේ නැහැ. ඒ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වීමේදී වුණත් මැලිකමක් දක්වනවා. තමන්ගේ ගනුදෙනුකරුවන් දැනුම්වත් කරන්න ඕන මුල්‍ය කටයුතු හැසිරීම සම්බන්ධයෙන්. එතකොට ඒගොල්ලෝ තමන්ට කැමති විදිහට අවධානමට ලක් නොවන ආකාරයට සහ වඩා වැඩි වාසි ලැබෙන ආකාරයට මේ කටයුතු සිදු කරනවා. අපි බලමු ශ්‍රී ලංකා මහා බැංකුව මේ ඍජුව අධීක්ෂණය නොකරන මුල්‍ය ආයතන මොනවද කියන කොටස් වෙළඳපොළ. කොටස් වෙළඳපොළ තුළ තමයි කොටස් ගනුදෙනු සිද්ධ වෙන්නේ. කොටස් ගනුදෙනු ඊට ඩිබෙන්චර්ස් ඒකක වාර ඒ සියල්ල පාලනය වෙන්නේ විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව යටතේ. විනිමය හා කොමිෂන් සුරැකුම්පත් කොමිෂන් සභාව යටතේ. අපි මූලිකව බලමු මේ මොනවද තියෙන විවිධ වෙළඳපොළවල් කියලා අපි කලින් ඒකක වාර තියෙනවා. යුනිට් ට්‍රස්ට් ආයෝජන කළමනාකරන සමාගම් තියෙන ඉන්වෙස්ට්මන්ට් මැනේජ්මන්ට් කම්පැනිස්. ඒතර මේවා උපදෙස් දෙනවා ගනුදෙනුකරුවන්ට තමන්ගේ ධනය ආයෝජනය කරන්න. රක්ෂණ සමාගම් තියෙනවා. ශුද්ධ මුල්‍ය සමාගම් තියෙනවා. විශ්‍රාම ප්‍රතිලාභ අරමුදල් වෙච්ච කැපිටල් ආයතන වගේ විවිධ ආයතන තියෙනවා මේ මුල්‍ය වෙළඳපොළ තුල විවිධ මුල්‍ය නිමැවුම් අලෙවි කරන ලබා දෙන ගනුදෙනුකරුවන්ට. මේවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවට මම ඉස්සෙල්ලා කිව්වා වගේ වගකීමක් තියෙනවා. හැබැයි ඍජු මැදිහත් වීමක් කරන්නේ නැහැ. වක්‍රව මැදිහත් වෙනවා. දැන් ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය පද්ධතිය ස්ථාවරභාවය පිළිබඳ නියෝජ්‍ය අධිපති මේ අධ්‍යක්ෂක මණ්ඩලවල සමාජිකත්වය දරන සුරැකුම්පත් සහ විනිමය කමිෂන් සභාව Securities Exchange Commission. මේක තමයි නීතිමය ඒකකය එහෙම නැත්නම් නියාමන ඒකකය නියාමන ආයතනය කොටස් වෙළඳපොළ තරවකරුවන් ඒකක භාර අන්න ඒ වගේ ආයතන සම්බන්ධයි. කොටස් වෙළඳපොළ වලින් තමයි මේ ඒකක භාර පාලනය වෙන්නේ. ඒ වගේම ණය ශ්‍රේණිගත සමාගම් ආයෝජන කළමනාකරුවන් සුරැකුම් නිෂ්ශාසනාගාර මේ සියල්ල සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වක්‍ර අධීක්ෂණයට යටත් වෙනවා. කොහොමද? මුල්‍ය පද්ධති ස්ථාවරභාවය පිළිබඳ නියෝජ්‍ය අධිපති මේ ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා. ඒකට යාට අවබෝධයක් තියෙනවා. යා අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක් විදිහට අවශ්‍ය නියාමනයන් මඟ පෙන්වීම සිදු කරනවා. මේ කියන සියලුම ආයතන කොටස් වෙළඳපොළ ඒ වගේම කොටස් වෙළඳපොළ ඉන්න බ්‍රෝකර්ස්ලා ඒකක භාර ස්ටොක් ඩීලර්ස්ලා ඒගොල්ලෝ ලියාපදිංචිය ණය ශ්‍රේණිගත කරන අය ආයෝජන කළමනාකරුවන් securities clearing houses underwriters margin providers මේ ආයතන දැන් මේ සියලු දෙනාම කොටස් වෙළඳපොළ ගනුදෙනු වලට සම්බන්ධ වෙන ආයතන. ඒගොල්ලන්ව පාලනය කරන්න නියාමනය කරන්නේ මේ කොමිෂන් සභාවෙන්. ඒකේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ඉන්නවා. ඊළඟට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව. මේක තමයි
රක්ෂණ නියාමන කමිෂන් සභාව තමයි රක්ෂණ වෙළඳපොළ නියාමනය කරන්නේ. તો ඒ රක්ෂණ වෙළඳපොළේ ඉන්න විවිධ රක්ෂණකරුවන් රක්ෂණ සමාගම් වල කටයුතු පාලනය කරන්නේ මේකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ මේ කියන නියෝජ්‍ය අධිපතිතුමා ඉන්නවා. ඊළඟට බලමු අපි බැංකු පනත මගින් දීලා තියෙන විවිධ බලතල ශ්‍රී ලංකා මහා බැංකුවට බලපත්‍ර අහෝසි කරන්න පුළුවන්. අවලංගු කරන්න බැංකු පනතේ අංක 30 දරන බැංකු පනතේ අංක 9 යටතේ අංක 9 යටතේ තැන්පත්කරුවන්ට අලාභයක් ලෙස වෙනස කටයුතු කරොත් එimhe බලපත්‍රය අහෝසි කරන්න පුළුවන්. අවලංගු කරන්න පුළුවන්. මෙහෙයුම් කටයුතු අධීක්ෂණය අංක 45 කියන වගන්තිය යටතේ තැන්පත් හිමියන්ට අයහපතක් වන ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම පරීක්ෂාව මෙම පනතේ විධිවිධාන උල්ලංඝනය වීම වෙනත් නීතියක සඳහන් විධිවිධාන උල්ලංඝනය වීමක් වෙනවද කියන එක ගැන අයිති කරනවා. මෙන්න මේ මෙහෙයුම් කටයුතු අධීක්ෂණය යටතේ තමයි ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු පරීක්ෂණ දෙපාර්තමේන්තුව බැංකින් සුපර්විෂන් ඩිපාර්ට්මන්ට් එක වාණිජ්‍ය බැංකුවල මේ පරීක්ෂාව සිද්ධ කරන්නේ. රහස්‍යභාවය මම ඉදා මේ රහස්‍යභාවය ගැන කතා කරා. රහස්‍යභාවය සුරකින්න එක අනිවාර්යයෙන්ම බැංකුකරු විසින් සිදු කරන්න ඕන. රහස්‍යභාවය තියෙන්නේ බැංකු පනතේ අංක 77 වගන්තිය යටතේ. 77 වගන්තිය යටතේ. ඒකෙදී මම කිව්වා අවස්ථා තුනකදී ඇරෙන්න අනෙක් සෑම අවස්ථාවකදීම ගනුදෙනුකරුගේ ගිණුම් වල තොරතුරු කිසිම වෙලාවක බැහැ තුන්වෙනි පාර්ශවයකට ලබා දෙන්න. ඒ අවස්ථා තුන තමයි එක ගනුදෙනුකරුගේ ලිඛිත ඉල්ලීම මත ගනුදෙනුකරුගේ ලිඛිත ඉල්ලීම මත පුළුවන් තුන්වෙනි පාර්ශවයකට ලබා දෙන උදාහරණ මේ විගණන සමාගම් වලට විගණන සමාගම් වලට පුළුවන් මේ තොරතුරු ලබා දෙන්න. ඒතර එහෙම ලබා දෙන්න නම් ගනුදෙනුකරු ලිඛිතව ඉල්ලා සිටින්න ඕන බැංකුවෙන් මේ තොරතුරු ලබා දෙන්න කියලා. දෙවෙනි එක තමයි උසාවි නියෝග. එදා කතා කරා. උසාවි නියෝගයකින් පුළුවන් බැංකුවක තොරතුරු ගනුදෙනුකරුගේ තොරතුරු ගිණුම් වල තොරතුරු ඉල්ලා සිටින්න. එවැනි අවස්ථාවකදී හැරෙන්න අනිත් අවස්ථාවේදී රහස්‍යභාවය සුරකින්න ඕන මේ 77 වෙනි වගන්තිය යටතේ. තුන්වෙනි අවස්ථාව තමයි වෙනත් ලිඛිත නීතියක සඳහන් නම් මම උදාහරණයක් විදිහට කිව්වා දේශීය ආදායම් පනත, සුරාබදු ආඥා පනත, සාක්ෂි ආඥා පනත, ඒ වගේම ඒ වගේ ආඥා පනත්වල තියෙන වගන්ති අනුව අපිට සිද්ධ වෙනවා මේ අදාළ ප්‍රධානීන් ඉල්ලා සිටියාම මේ තොරතුරු ලබා දෙන. උදාහරණයක් විදිහට තීරු බදු ගෙව්වේ නැතුව තියෙනවා නම් යම් ගනුදෙනුකරුවෙක් රේගු ආඥා පනත යටතේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්ට පුළුවන් බැංකු වලින් මේ ගෙවීම් ලබා ගන්න. ඒ වගේම දේශීය ආදායම් පනත යටතේ ආදායම් බදු හෝ වෙනත් බදු ගෙවීම් පැහැරහැරි ගනුදෙනුකරුවන්ගේ බදු එකතු කරගන්න ශ්‍රී ලංකා වාණිජ්‍ය බැංකුවට ආදායම් බදු නියෝග එවන්න පුළුවන්. ඒ වගේ විවිධ අවස්ථා තියෙනවා නීතියේ සඳහන් වෙන මේ තොරතුරු දෙන්න පුළුවන් තුන්වෙනි පාර්ශවයට. එවැනි අවස්ථා ඇරෙන්න වෙනත් කිසිදු අවස්ථාවක ගනුදෙනුකරුවන්ගේ තොරතුරු තුන්වෙනි පාර්ශවයකට ලබා දීම මේ 77 වෙනි වගන්තිය යටතේ බැංකුවට කරන්න බෑ. ඒ වගේම බැංකු පනතේ 88 අංක 30 දරන බැංකු පනතේ 72 ඉඳන් 76 වෙනකම් වගන්තියට තියෙනවා abandoned property කියලා. එහෙම නැත්නම් අත්හල දේපල. බැංකු පනතේ 72 ඉඳන් 76 දක්වා
තියෙනවා අත්හල දේපල abandoned property අත්හල දේපල abandoned property සම්බන්ධයෙන් විධිවිධාන මොනවද බැංකුවල අත්හල දේපල නැත්තම් abandoned property කියලා කියන්නේ ඔය බැංකුවක වැඩ කරන කෙනෙක් කියන්නේ කවුරු හරි මේ හැන්ඩ් අවුට් එක පේනව නේද ඔයගලන්ට මේ හැන්ඩ් අවුට් එක පේනවනේ ඔව් සර්. ඔව් එතකොට අත්හල දේපල කියන්නේ මොකද්ද මොකද ඒ සම්බන්ධයෙන් වගකීම තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට abandoned property කියන්නේ මොනවද ඔව් බැංකුවල වැඩ කරනවා ඉන්නවනේ කියන්න බලන්න කවුරු හරි එක්කෙනෙක් abandoned property ඒගොල්ලෝගේ බැංකුවලින් යවනවා නේද ශ්‍රී ලංකා මහා බැංකුවට මාස 6කට වතාවක් මේ abandoned property කියලා වාර්තාවක් මොකක්ද ඒකේ තියෙන්නේ පත්තරවල දානවා ගනුදෙනුකරුවන්ට ඉදිරිපත් වෙන්න කියලා අත්හල දේපල භාවිතා නොකර ඔව් දීර්ඝ කාලීනව භාවිතා නොකරපු ගිණුම් කොච්චර කාලයක්ද ඒ දීර්ඝ කාලයක් කියන්නේ කොච්චර කාලයක්ද අවුරුදු 10ක් නේ අවුරුදු 10ක් තිස්සේ ක්‍රියාත්මක වෙච්ච නැති ගනුදෙනුකරුවන්ට අයිති ගිණුම් ඒතර ඒවා අක්‍රීය ගිණුම්නේ ගනුදෙනුකරුවන්ට අයිති ගිණුම් එහෙනම් සටහන් කරගන්න අත්හල දේපල වලට අඩංගු වෙන්නේ වසර 10ක් පුරා ක්‍රියාත්මක නොවූ වසර 10ක් පුරා ක්‍රියාත්මක නොවූ එක ගනුදෙනුකරුවන්ට අයිති ගිණුම් ඉතිරි කිරීමේ ගිණුම් ජංගම ගිණුම් හෝ ස්ථාවර තැන්පත් ගනුදෙනුකරුවන්ට අයිති ගිණුම් ඉතිරි කිරීමේ ගිණුම් ජංගම ගිණුම් ස්ථාවර තැන්පත් ඕනම එකක් වසර 10ක් තුල ක්‍රියාත්මක නොවෙච්ච ඒවා පුරා ක්‍රියාත්මක නොවෙච්ච ඒවා දෙක ගනුදෙනුකරුවන්ට අයත් සුරක්ෂිතාගාර ගනුදෙනුකරුවන්ට අයත් සුරක්ෂිතාගාර ලොකර safety lockers ගනුදෙනුකරුවන්ට අයත් සුරක්ෂිතාගාර ලොකර මේ ඔක්කොම ගනුදෙනුකරුවන්ට අයත් ඒවා බැංකුවට අයිති ඒවා නෙමෙයි තුන ගනුදෙනුකරුවන් නමින් නැති තීරු ගිණුම් ගනුදෙනුකරුවන් නමින් නැති තීරු ගිණුම් අනිත් වර්ගය තමයි ගනුදෙනුකරුවන් වෙත නිකුත් කළ ගෙවීම් එනවුම් pay orders සහ වෙනත් චෙක්පත් වරණ දාගෙන ගෙවීමට ඉදිරිපත් නොකළ. ඒ කියන්නේ ඒවා ප්‍රසන්ට් කරලා නැහැ පේමන්ට්ස් ගන්න. දැන් විවිධ ආයතන වෙනුවෙන් අපි පේ ඕඩර්ස් ඉෂුව කරනවානේ. ඒ වගේ දේවල් ප්‍රසන්ට් වෙලා නැත්නම් ඒවා ගනුදෙනුකරුවන්ට අයිති නිසා ඒවා abandoned property තත්ත්වය තමයි. ඒතර ගනුදෙනුකරුවන් වෙත නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොවූ ගෙවීම් මැනවුම් සහ වෙනත් චෙක්පත් අනකර
draft, checks and pay orders. අනකර. මේ දේවල් අවුරුදු 10ක් තිස්සේ ක්‍රියාත්මක වෙලා නැත්නම් කිසිම ගනුදෙනුවක් සිද්ධ වෙලා නැත්නම් ඒවා අත්හල දීපල විදියට සටහන් වෙනවා. බැංකු පනතේ 72 වෙනි වගන්තියෙන් තමයි අත්හල දීපල සම්බන්ධයෙන් කියන 76 වෙනකම් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන්නේ. ඒත් ඉස්සෙල්ලම අපි අඳුන ගන්න ඕන මොනවද අත්හල දීපල කියලා. දැන් මම කිව්වා වගේ අවුරුදු 10ක් තිස්සේ ක්‍රියාත්මක නොවූ ගනුදෙනුකරුවන්ට අයත් ඉතිරි කිරීමේ ගිණුම්, ජංගම ගිණුම් වූ ස්ථාවර තැන්පත් ගිණුම් වල ඇති ශේෂයන්. ඒ වගේම ගනුදෙනුකරුවන් විසින් තැන්පත් කළ අවුරුදු 10ක් තිස්සේ කිසිම ගනුදෙනුවක් සිද්ධ නොවෙච්ච සුරක්ෂිතාගාර ලොකර වල ඇති දේවල්. තුන්වෙනි එක තමයි ගනුදෙනුකරුවන් නමින් ඇති තීරු ගිණුම් අවුරුදු 10ක් තිස්සේ ක්‍රියාත්මක නොවේ. ඒ කොහොමද ගනුදෙනුකරුවන්ගේ නමින් තීරු ගිණුම් ඇති වෙන්නේ? margin accounts කොහොමද වෙන්නේ? දැන් කොටස් වශයෙන් ණය මුදල් නිදහස් කරනකොටනේ කොටස් වශයෙන් ණය මුදල් නිදහස් කරනකොට මාජින් account එකක තමයි නිදහස් නොකරන කොටස. දැන් මේ අපි තුමු ලක්ෂයක ණය මුදලක් දෙනවා 50000 කොටස් දෙකකින්. ඒකට ඉස්සෙල්ලම වතාවේදී 50000 ලක්ෂයක ණය මුදල හර කරලා ගනුදෙනුකරුගේ ගිණුමට බැර කරනවා 50000ක්. ඉතුරු 50000 බැර කරනවා ගනුදෙනුකරුගේ නමින් තියෙන තීරු ගිණුමකට මාජින් account කියලා. ඒතර ඒකේ කොන්දේසියක් දාලා තියෙනවා මොන හරි කොන්දේසියක් සැපරුවෙන් පස්සේ තමයි ගනුදෙනුකරු ඉතුරු 50000 එයාට ලබා දෙන්නේ. නිවාසයක් හදන එක නම් නිවාස හදන එක යම් මට්ටමක් දක්වා කරයින් පස්සේ වෙනත් මොන හරි කොන්දේසිය සපුරන්න ඕන නම් ඒ කොන්දේසිය සැපරුවට පස්සේ ඒක බැංකුවට ඉදිරිපත් කරාම ඉතුරු තීරු ගිණුමේ තියෙන ඉතුරු මුදල බැංකුව විසින් ගනුදෙනුකරුගේ ගිණුමට බැර කරනවා. එතෙක් බැංකුවේ තුල ගනුදෙනුකරුගේ නමින් මාජින් account එක තීරු ගිණුමක තැන්පත් කරලා තියෙනවා. ඒක බැංකුවට අයිති නෑ ගනුදෙනුකරුට තමයි අයිති වෙන්නේ. පැහැදිලිද? අන්න ඒව තමයි ගනුදෙනුකරුගේ නමින් බැංකුව තුල තියෙන තීරු ගිණුම. ඒක උදාහරණයක්. ඔයගේ LC එකක් කරන වෙලාවටත් ඔයගේ දෙයක් වෙන්න පුළුවන්. ගනුදෙනුකරු LC එක වෙනුවෙන් තැන්පත් කරනවා මාජින් account එක මුදල් ඒ මත LC එක නිකුත් කරනවා. සමහරට LC එක ආවෙන් පස්සේ මාජින් account එකේ මුදල අරගෙන LC එක පියවනවා. මොකද යම් ප්‍රමාණයක් ඉතුරු වෙන්න පුළුවන්. මොකද 100%කට වැඩි මාජින් එකක් තියලා තැන්පත් කරන්න ඕන. ඒ වගේ වෙලාවක ඒ ඉතුරු වෙච්ච මුදල තීරු ගිණුමෙන් ගනුදෙනුකරුට නිදහස් කරේ නැත්නම් ඒක තීරු ගිණුමේ තියෙනවා. ඒක ගනුදෙනුකරුට අයිති එකක්. බැංකුවට අයිති එකක් නෙමෙයි. අන්න ඒ වගේ බැංකුවට අයිති නැති ගනුදෙනුකරුන්ට අයත් තීරු ගිණුම් බැංකුව තුල තියෙන්න පුළුවන්. ඒවා තියෙන්නේ ඉතිරි කිරීමේ පැත්තේ නෙමෙයි ජෙනරල් ලෙජර් එක පැත්තේනේ. පොදු ලෙජර් එක පැත්තේ තමයි තියෙන්නේ. ඒවා සියල්ල අවුරුදු 10ක් තිස්සේ ක්‍රියාත්මක වෙලා ගනුදෙනුකරු ඉදිරිපත් වෙලා ඒක ආපහු ගත්තේ නැත්නම් යවන්න ඕන ශ්‍රී ලංකා මහ බැංකුවට මේ අත්හල දීපල යටතේ. අනිත් එක ගනුදෙනුකරුවන් වෙත නිකුත් කරනවා අපි ගෙවීම් මැනව්. දැන් සමහරලාට උදාහරණයක් තමයි රේගු ගාස්තු රේගු සඳහා ගෙවන්න ඕන ගෙවීම් මොනවාද පේ ඕඩර් එකකින් තමයි දෙන්න ඕන ගෙවීම් මැනවුමකින්. ඒතර ඒ ගෙවීම් මැනවුම කියන්නේ මොකද්ද? බැංකුව විසින් ඉදිරිපත් කරන එහෙමට බැංකුව විසින් නිකුත් කරන චෙක් පතක්, නිල චෙක් පතක්. ඔය චෙක් පත් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි බැංකුව විසින් ගෙවීම් සඳහා ඉදිරිපත් කරන නිල චෙක් පත්. ඒවා pay orders. ඒ pay order එක කිසිම වෙලාවක රිටර්න් කරන්න බෑ. මොකද බැංකුව නිලධාරීන් අත්සන් කරලා බැංකුවේ එකක් විදිහට තමයි ඒක නිදහස් කරන්නේ, නිකුත් කරන්නේ.
උදාහරණයක් බැංකුවේ විදුලි බිලට බැංකුවේ ලයිට් බිලට පේ ඕඩරයක් දෙන්න පුළුවන්. එතකොට බැංකුව ශාඛාව නිකුත් කරපු එකක් තම ගිණුමේ අයිතිකරු වෙන්නේ බැංකුව. නිසා කිසිම වෙලාවක රිටර්න් කරන්න බෑ. රිටර්න් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ගේම් මැනවුම පේ ඕඩර් එක වඩාත්ම විශ්වාසවන්තම චෙක් පත බවට පත් වෙලා තියෙන්නේ. අනිත් එක ඩ්‍රාෆ්ට් එක බැංකුවක් විසින් තවත් බැංකුවක් වෙත අනකරන එකක්. බැංකුවක් විසින් තවත් බැංකුවක් වෙත අනකරන එකක්. අනිත් එක සාමාන්‍ය චෙක් පත ගනුදෙනුකරුවෙක් විසින් නිකුත් කරලා චෙක් පත. ඒතර බැංකුවක් විසින් තවත් බැංකුවකට අනකරපු එකකුත් කිසිම වෙලාවක රිටර්න් වෙන්න විදිහක් නැහැ වෙනත් හේතුවක් නැත්නම්. වඩාත්ම සුරක්ෂිත ගෙවීම් ක්‍රමය වෙන්නේ පේ ඕඩර් එක. ඒවා නිකුත් කරනවා විවිධ ගනුදෙනුකරුවන්ගේ විවිධ ඉල්ලීම් මත. ඒ නිකුත් කරපු පේ ඕඩර්ස් ඩ්‍රාෆ්ට් නැවත බැංකුවට ඉදිරිපත් ගෙවීම් කරන්න. ඒවා ගෙවීම් අදාළ ගනුදෙනුකරුවන් ලබා ගත්තේ නැත්නම් ඒවා ඒ ගනුදෙනුකරුවන්ට අයත් බැංකුව තුල තියෙන ගිණුම් බවට පත් වෙනවා. ඒතර ඒවත් අවුරුදු 10ක් තිස්සේ මොකක්වත්ම වෙලා නැත්නම් කිසිම ඉදිරිපත් වීමක් වෙලා නැත්නම් මුදල් ආපසු ගන්න ඒවා abandon property ගණයට අයිති වෙලා ශ්‍රී ලංකා මහා බැංකුවට මාරු කරන්න ඕන. ඔන්න ඔය වර්ග 4 තමයි මූලිකවම අත්හල දීපල විදියට සලකන්නේ. මේ පනතේ 72 වෙනි වගන්තිය අනුව. ඒතර ඒක ක්‍රියාත්මක කරන්න ඒකට ඉතුරු ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය බලතල 72 ඉඳන් 76 වෙනකම් දීලා තියෙනවා පනතේ වගන්ති 72 ඉඳන් 76 වෙනකම් බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවට. ඒතර ඒගොල්ලෝ ඒක ක්‍රියාත්මක කරනවා. right. අත්හල දීපල ගැන සඳහන් කරපු ඉඳලා මොකද්ද ඊළඟට මේ අත්හල දීපල තත්ත්වය බැංකුවේ දැන් බැංකුවේ තියෙන යම්කිසි තැන්පතුවක් තමයි යන්නේ. ඒතර මේ තත්ත්වය ඉවත් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ මොනවද ඒ ක්‍රම? අත්හල දීපල තත්ත්වයෙන් මේ ගිණුමක් ඉවත් කරගන්න පුළුවන් ක්‍රම මොනවාද? මොකද නැත්තම් මේ විදිහට තිබුණොත් එහෙම ශ්‍රී ලංකා මහා බැංකුවට තැන්පතු මාරු කරන්න ඕන. එතකොට බැංකු ශාඛා ඩිපොසිට් මොබිලයිස් කරලා දැන් තැන්පතු එක රාශී කරන්න කැම්පේන් කරලා එකතු කරගන්න තැන්පතු අවුරුදු 10 තිස්සේ මෙහෙම ක්‍රියාත්මක වුණේ නැත්නම් නිම ශ්‍රී ලංකා මහා බැංකුවට මාරු වුණාම තමන්ගේ තැන්පතු ශේෂය බහිනවනේ. සර් බැංකු වලට අවස්ථාවක් දීලා තියෙනවා මේ අක්‍රීය නෙමෙයි abandon අත්හල දීපල තත්ත්වයෙන් මේවා ඉවත් කරගන්න ක්‍රමවේදයන් අනුගමනය කරන. මොනවද ඒ ක්‍රමවේද? මොනවද ඒ ක්‍රමවේද? වෙනත් වචනවලින් කියනවා නම් අත්හල දේපල සක්‍රිය කරගන්නේ කොහොමද බැංකු? කවුරුත් දන්නේ නැහැ. පළවෙනි එක තමයි ඒ ගිණුම් වලින් මුදල් ආපසු ගැනීම හෝ තැන්පත් කිරීම. right? ගිණුම් වලින් ගනුදෙනුකරුවන් බැංකුවට ඇවිල්ලා මුදල් ආපසු ගැනීම හෝ තැන්පත් කිරීම මගින් මේ abandon තත්ත්වයෙන් ඉවත් කරගන්න පුළුවන්. බැංකුවේ තව තියෙනව නේද අක්‍රීය ගිණුම් කියලා જાතියක්. අක්‍රීය ගිණුම් කියන්නේ මොනවද? dormant accounts. බැංකුවල තව තියෙනවා dormant accounts කියලා වර්ගයක්. dormant accounts කියන්නේ මොනවද?
මොකද මයික් වැඩ කරන්නේ නැද්ද කට්ටිය? අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගනුදෙනු කරලා නැතුව. මොනවාද? කියන්න. Trial version. මොකද්ද? අවුරුද්දක් ඔව්. Trial තිස්සේ version. ඔව්. ගනුදෙනු ඩෝමන්ට් දැන් එක බැංකු වල එක නෝම්ස් තියෙනවා. Trial සාමාන්‍යයෙන් version. තියෙන්නේ ජංගම ගෙනුම් සඳහා අවුරුද්දක් වගේ නේ. Trial version. එතකොට ඉතිරි කිරීමේ ගෙනුම් Trial සඳහා version. අවුරුදු දෙකක් වගේ කාලයක් නේ. Trial version. ඉතිරි කිරීමේ ගිණුම් වසර දෙකක් තුල ක්‍රියාත්මක වුණේ නැත්නම් ඒ ගිණුම් ස්වයංක්‍රීයව අක්‍රීය ගිණුම් බවට පරිවර්තනය වෙනවා. ඒතර ඒකෙදි දැන් ඉස්සර නම් මේවා මැනුවලි කරද්දී මේ එක ලෙජර් ෂීට් එක පෙරලා තමයි ඔය දාන්න ඕනේ. දැන් කිසිම ගැටලුවක් නැහැ පරිගණක පද්ධතිය හරහා ලාස්ට් ට්‍රාන්සැක්ෂන් ඩේට් එක බැලුවා. එතන ඉඳන් අවුරුදු දෙකක් කැල්කියුලේට් කරා නේ. ඒතර හැමදාම අක්‍රීය ගිණුම් තත්ත්වයට පත් වෙනවා යම්කිසි ගිණුම් කොටසක් ලාස්ට් ට්‍රාන්සැක්ෂන් ඩේට් එකේ ඉඳලා අවුරුදු දෙකක් ගියාට පස්සේ ඉතිරි කිරීමේ ගිණුම්. ඒතර සමහර බැංකු වල ජංගම ගිණුම් මාස 6 දාලා තිනවා අවුරුද්දක් දාලා තිනවා. එතකොට ඇවරේජ් සාමාන්‍යයෙන් අපි හිතන්නේ අවුරුද්දකට වඩා ක්‍රියාත්මක නොවෙච්ච ජංගම ගිණුම් අක්‍රීය ගණයට පරිවර්තන වෙනවා. මාස 6 කාලේ තියෙන්නේ අර චෙක් පතක් උපරිම ආයු කාලය තියෙන්නේ මාස 6යි නේ. මාස 6කට වඩා වැඩි කාලයක් තියෙන චෙක් පතක් ඉදිරිපත් වුණොත් ගෙවීම් කරන්න අපි ස්ටේට් චෙක් එකක් නේ කල්ලිකුත් වූ චෙක් පතක් විදිහට රිටර්න් කරනවා. ඒතර නැවත අලුත් චෙක් පතක් ඉදිරිපත් කරනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒක ගන්නවා සමහර බැංකු සමහර අය අවුරුද්දක වගේ කාලයක් ගන්නවා ආරක්ෂාව පිණිස. ඒක ජංගම ගිණුම ටිකක් සංකීර්ණ ගිණුමක් නිසා ඉතිරි කිරීමේ ගිණුමකට වඩා මොකද ඕනම කෙනෙක්ට මුදල් ගන්න පුළුවන් චෙක් පතක් ඉදිරිපත් කිරීමෙන් ඒ නිසා අපි ඉක්මනට ඒක අක්‍රීය තත්ත්වයට පත් කරගන්නවා. වසරක් හෝ වසර දෙකක් ජංගම ගිණුම සඳහා වසරක් ඉතිරි කිරීමේ ගිණුම සඳහා වසර දෙකක් FD සුත් එහෙමයි. ඒතර FD සමහර ඒවා තියෙනවා අවුරුදු දෙක වඩා වැඩි අවුරුදු 5කින් තල්පිරණ ඒවා තියෙනවා. ඒතර ඒවයි ඒ අදාළ කාලේ ඉඳන් වසර දෙකකට එහා පැත්තෙන් ක්‍රියාත්මක වුණේ නැත්නම් ඒවා අක්‍රීය ගිණුම් බවට පරිවර්තනය වෙනවා. ඒතර මේ අක්‍රීය ගිණුම් තමයි අත්තල දීපල විදියට පරිවර්තනය වෙන්නේ අවුරුදු 10කට පස්සේ. අවුරුදු 10කට පස්සේ. දැන් අක්‍රීය තත්ත්වයෙන් එහෙම නැත්නම් අක්‍රීය තත්ත්වෙ නෙමෙයි අත්තල දීපල තත්ත්වයෙන් ඉවත් කරගන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ගිණුමට මුදල් තැන්පත් කිරීම හෝ ගිණුමෙන් මුදල් ආපසු ගැනීම. මුදල් තැන්පත් කරාම ඇබැන්ඩන් තත්ත්වයෙන් ඉවත් වුණාට අක්‍රීය තත්ත්වයෙන් ඉවත් වෙනවද? නෑ සර්. නෑ. right? අන්න ඒක මතක තියාගන්න. කිසිම වෙලාවක ගිණුමට මුදල් තැන්පත් කරාම අක්‍රීය තත්ත්වයෙන් ඉවත් කරන්න එපා. ඉවත් වෙන්නේ නැහැ. මුදල් ආපසු ගත්තම වෙනස මොකද්ද? ඩෝමන්ට් අයින් වෙනවා. දෙකම අයින් වෙනවනේ. ඇයි ඒ? ගනුදෙනුකරු ඇවිල්ලා කෑෂ් ඔව්, විත්ඩ්‍රෝ ඒක කරනවා. අක්‍රීය ගිණුම් සම්බන්ධයෙන් තියෙන ප්‍රැක්ටිස් එක තමයි ගනුදෙනුකරු තමන් විසින්ම බැංකු නිලධාරියෙක් ඉදිරියේ පෙනී ඉඳලා තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරලා මුදල් ආපසු ගන්න ඕනනේ. මුදල් ආපසු ගැනීමේදී අනන්‍යතාවය ඔප්පු කරන්න ඕන. එතකොට අපි බැංකු වල මේ භාවිත වෙන භාෂාවෙන් කියනවා නම් A class B class අත්සන් වලින් තමයි අක්‍රීය තත්ත්වය ඉවත් වෙන්නේ නේ. හරි. ඒතර ආපසු මුදල් ගැනීමකදී අත්තල දීපල තත්ත්වයත් අක්‍රීය තත්ත්වයත් දෙකම ඉවත් වෙනවා. දෙකම ඉවත් වෙනවා. මොකද අනිවාර්යයෙන්ම ගනුදෙනුකරු බැංකුවට ඇවිල්ලා තියෙනවා ගිණුමේ මුදල් ආපසු ගන්න. තැන්පත් කිරීමකදී ඒක වෙන්නේ නැහැ. ඔන්න පළවෙනි එක තමයි මුදල් ආපසු ගැනීමකදී හෝ මුදල් තැන්පත් කිරීමකදී අත්හල දීපල තත්ත්වය ඉවත් වෙනවා. මුදල් ආපසු ගැනීමකදී අත්තල දීපල තත්ත්වයත් අක්‍රීය තත්ත්වයත් දෙකම ඉවත් වෙනවා. අපි ඉදිරියේදී කතා කරනවා එක බැංකු වල ප්‍රැක්ටිස් එකේදී අපි කොහොමද මේවා ප්‍රායෝගිකව කරන්න කියලා. දැන් අපි අත්තල දීපල සම්බන්ධයෙන් කතා කරමු. සේෆ්ටි ලොගර්ස් වල කොහොමද මේ වෙනස් වෙන්නේ? ඉවත් වෙන්නේ අත්තල තත්ත්වය.
safety lockers. එකෙක් කුලිය ගෙව්වම නේ අවුරුද්දකට කුලියක් තියෙනවනේ ගෙවන්න ෆී එක. ඒ ෆී එක ගෙව්වාම අන්න අත්හල තත්ත්වය අත්හල දේපල abandoned property තත්ත්වයෙන් safety locker එක ඉවත් වෙනවා. අදාළ සුරක්ෂිතාගාර ලොකරේ ගාස්තු ගෙවීමෙන් ඒක වෙනවා. ඊළඟට margin accounts ඊළඟට draft pay orders ඒවා කොහොමද අයින් වෙන්නේ? අදාළ ගනුදෙනුකරු ගෙවීම් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වීමෙන්. ඒතර එයා අනන්‍යතාවය ඔප්පු කරලා ඒ දේවල් කරලා ඒ ගෙවීම ලබා ගන්න ඕනේ. ඒතර ඒ තත්ත්වය ඉවත් වෙනවා. අත්හල දේපල තත්ත්වයෙන් බැංකුකරු මේ ගිණුම ඉවත් කරගන්නේ ඔන්න ඔය ආකාරයට. මුදල් ආපසු ගැනීමෙන් හෝ මුදල් තැන්පත් කිරීමෙන්. තව තියෙනවා. සේෆ්ටි ලොකර් සඳහා නම් ඒවයි කුලිය ගෙවීමෙන්. පාස්පොත අප්ඩේට් කිරීමෙන්. එතකොට ඉතිරි කිරීමේ ගිණුමක ඉවත් කරගන්න පුළුවන් පාස්පොත අප්ඩේට් කිරීමෙන්. පාස්පොත යාවත් කාල කිරීමෙන්. තව ලිපිනය වෙනස් කර ගැනීමෙන්. එදා ලිඛිතව ඉල්ලීමක් කර ලිපින වෙනස් කර ගැනීමෙන්. මෙන්න මේ ආකාරවලින් පුළුවන් අත්හල දේපල තත්ත්වයෙන් මේවා ඉවත් කරගන්න. ශ්‍රී ලංකා මහා බැංකුව අත්හල දේපල සම්බන්ධයෙන් අපේක්ෂා කරන බැංකු වලින් මාස 6කට වතාවක් මේ දේවල් සම්බන්ධයෙන් පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීම් පළ කරන්න ඕන. ඊළඟට විශේෂ ගිණුමකට මාරු කරන්න ඕන මාස 6කට පස්සේ. ඒ ගිණුමෙන් ශ්‍රී ලංකා මහා බැංකුවට ප්‍රේෂණය කරන්න ඕන. හරි 90%. 10ක් තියාගන්නවා ප්‍රායෝගිකව 10%ක ශේෂයක් තියාගන්නවා. යම් ගනුදෙනුකරුවෙක් ඉදිරිපත් වුණොත් එimhe තමන්ගේ ගිණුම් වලින් ආපසු මුදල් ගන්න කියලා ඒ බැංකුව තුල තියෙන 10% ශේෂයෙන් අර ගෙවීම කරලා ශ්‍රී ලංකා මහා බැංකුවට දැනුම් දෙනවා අත්හල දේපල තත්ත්වයෙන් ඒක ඉවත් වුණා කියලා. right? එතකොට මාස 6කට අවුරුදු 10කට වඩා පැරණි අර කියපු ගිණුම් වර්ග සහ ගනුදෙනු වර්ග අත්හල දේපල වලට මාරු වෙනවා. ඒවා මාස 6කට වතාවක් වෙනවා. මාස 6කට වතාවක් ඒ ගිණුම් වලට මාරු මේ අත්හල තත්ත්වයටපත් වෙනවා. ඒක විශේෂ ගිණුමකට මාරු කරන්න ඕන. ඒ ගිණුමේ ශේෂයෙන් 90% ශ්‍රී ලංකා මහා බැංකුවට ප්‍රේෂණය වෙනවා. ප්‍රායෝගික වෙන්නේ ඒකයි. නැත්නම් 100%ක් මහා බැංකුවට ආйти. ඒකම අත්හල තත්ත්වයට මාරු කරන්න ඉස්සෙල්ලා ප්‍රසිද්ධ පුවත්පත්වල දැන්වීම් පළ කරන්න ඕන අදාළ ගනුදෙනුකරුවන්ගේ නම් සමග. එතකොට ගනුදෙනුකරුවන් ඇවිල්ලා අර කියපු ක්‍රමවලට එක්කෝ පාස්පෝර්ට් අප්ඩේට් කිරීම, එක්කෝ ලිපිනය වෙනස් කිරීම, එහෙම නැත්නම් සේෆ්ටි ලොකර් එකක නම් කුලිය ගෙවීම, නැත්නම් ගිණුමක නම් මුදල් ආපසු ගැනීමෙන් හෝ මුදල් තැන්පත් කිරීමෙන් තමන්ගේ ගිණුමේ අත්හල තත්ත්වය ඉවත් කරගන්නවා. ඉවත් කරගත්තයින් පස්සේ අර ලයිස්තුවෙන් අයින් කරගන්න පුළුවන්. අයින් කරගත්තාම ඉතුරු ටික තමයි අර විශේෂ ගිණුමට මාරු වෙන්නේ මාස 6කට පස්සේ. මාරු වුණායින් පස්සේ ඒකෙන් ශ්‍රී ලංකා මහා බැංකුවට ප්‍රේෂණය කරන්න ඕන. ඔන්න ඕක අධීක්ෂණය කරන්න බලතල තියෙනවා බැංකු පනතේ 72 ඉඳන් 76 වගන්ති වලින්. ශ්‍රී ලංකා මහා බැංකුව ඒ ටිකත් කරනවා. ඊළඟට අපි බලමු මේ තව දේවල් තියෙනවා අපිවත් සාකච්ඡා කරනවා. ගනුදෙනුකාර ප්‍රඥප්තිය.
ගනුදෙනුකාර ප්‍රඥප්තිය customer charter. ගනුදෙනුකාර ප්‍රඥප්තිය මම ටිකක් දීර්ඝව ඕගලන්ට ඉදිරිපත් කරලා තියෙනවා හේතුව කස්ටමර් චාර්ට් එක සියලුම බැංකුවේ වැඩ කරන සේවකයන් දැනගෙන සිටිය යුතුයි. right? ඒකේ තියෙන විධිවිධානයන් එහෙම නැත්නම් ඒකේ තියෙන මඟ පෙන්වීම් එදිනෙදා බැංකු ශාඛාවල සේවය කරන ගනුදෙනුකරුවන් සමග සේවය කරන ගනුදෙනුකාර සේවාව සපයන සියලුම සේවකයන් දැනගෙන කටයුතු කරන්න ඕන. ඒකෙන් වඩා ගුණාත්මක ගනුදෙනුකාර සේවාවක් වගේම ගනුදෙනුකරු තුළ සුරක්ෂිතතාවයක් ආරක්ෂාවක් ජනිත කරන්න පුළුවන්. ඒ නිසාම තමයි මම ගනුදෙනුකාර ප්‍රඥප්තිය ටිකක් දීර්ඝව මේකේ තියෙන විස්තරාත්මක කරුණු ඕගලන්ට ප්‍රශ්න වලට උත්තර ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. right? ප්‍රශ්න වලට මොඩල් ආන්සර්ස් බැලුවම ඕගලන්ට තේරෙයි මොන වගේ දේවල්ද අහලා තියෙන්නේ කියලා. නමුත් බැංකු ශාඛාවල සේවය කරන සේවකයන් විදියට ඔයගොල්ලෝ මේක දැනගෙන ඉන්න ඕන මොකද්ද කස්ටමර් චාර්ට් එකෙන් කියන්නේ කියලා. බැංකු ව්‍යාපාරයේ ජීවය ගනුදෙනුකාර සුවදත්වය. ඒතර ගනුදෙනුකාර සුවදත්වය එහෙම නැත්නම් ගනුදෙනුකාර විශ්වාසය කියන එක තිබුණේ නැත්නම් රැඳුනේ නැත්නම් බැංකු ක්‍රමය පවතින විදිහක් නැහැ. right? ඒතර බැංකුවක් තෝරා ගන්න එකක් තවදුරටත් මේ බැංකුවේ රැඳී සිටින එකක් ගනුදෙනුකරු තීරණය කරන්නේ මේ ලැබෙන සේවාවේ ගුණාත්මක භාවය මත. හරි? ඒ අනුව වෙනත් ව්‍යාපාරවලට මෙන්නව බැංකුවකට තම ගනුදෙනුකරුවන් රඳවා තබා ගැනීම අභියෝගාත්මක කරුණක්. මොකද හේතුව සේවා ගුණාත්මක භාවය ඉහළ මට්ටමකින් තියෙන්න ඕන. අනිත් එක මම අර කලින් කිව්වා වගේ බැංකුවල නැත්නම් බැංකු සේවාවල මුල්‍ය සේවාවල යෙදෙන ගනුදෙනුකරුවන් ඉතාම ඉහළ දැනුම්පත් භාවයක් තියෙන අය. ඒගොල්ලන්ට අද වෙනකොට එන්නම තොරතුරු තියෙනවා. එතකොට අනිත් එක තමයි බැංකු සේවා ඉදිරිපත් කරන. නැත්නම් බැංකුව ඉදිරිපත් කරන නිමැවුම්. right? products. අපි අර කලින් කතා කරපු products වල ලොකු වෙනසක් නෑ. differentiation එක. විවිධාංගීකරණයක් දකින්න නැහැ. සීලම බැංකු විසින් ඉදිරිපත් කරන ඉතිරි කිරීමේ ගිණුම් එක සමානයි නේ. වෙනසක් නැහැ. සීලම බැංකු විසින් ඉදිරිපත් කරන ජංගම ගිණුම් එක සමානයි. ලොකු වෙනසක් නැහැ. එතකොට ස්ථාර තැන්පත් ගිණුම් බොහෝ දුරට සමානයි. කිසි වෙනසක් නැහැ. එක බැංකුව මොන හරි දෙයක් පොඩි දෙයක් වෙනස් කරලා ඉදිරිපත් කරොත් එimhe පවදාට අනිත් බැංකු සියල්ලටම ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අනුකරණය කරන්න ඊටාම පහසුයි. ලොකු විවිධත්වයක් මේ බැංකු නිමැවුම් අතර නැහැ. එහෙනම් ගනුදෙනුකරුට තියෙනවා අභිමතයක්, ගනුදෙනුකරුට තියෙනවා කැමැත්තක්, තමන් කැමති බැංකුවක ගිණුමක් තෝරගන්න. ඒතකොට ඒකෙදි තීරණය වෙන්නේ ගනුදෙනුකරු බැංකුවක රැඳිලා ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අර ප්‍රොඩක්ට් එක මත නෙමෙයි. ගිණුම එහෙම ගිණුමේ ස්වභාවය මත නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම භෞතික භාණ්ඩයක් භෞතික භාණ්ඩයක භාණ්ඩයේ තමයි තියෙන්නේ ගුණාත්මක භාවය. ඒ භාණ්ඩය නිෂ්පාදනය කරලා තියෙන රට, ඒ භාණ්ඩයේ බ්‍රෑන්ඩ් නේම් එක නේ, ඒ භාණ්ඩයේ පෙනුම, හැඩය, වර්ණය ඕනෑම කරුණක් කරනවා. කාර් එකක් ගන්නකො. ඒතකොට එක එක අය එක එක කාර් වර්ග වලට කැමතියි. ඒකට ඒ කාර් එකේ තමයි කාර් රථය කියන භෞතික භාණ්ඩයේ තමයි සියල්ල තියෙන්නේ. ඊට අමතරව නිෂ්පාදනය කරපු රට ඒ වගේ දේවලුත් වැදගත් වෙනවා. country of origin. බැංකුවක නිමැවුමක් ගන්නකො ප්‍රොඩක්ට් එකක්. ඉතිරි කිරීමේ ගිණුමක්. එක එක නම් වලින් බ්‍රෑන්ඩ් නේම්ස් දාලා තියෙනවා, සන්නන්නාම දාලා තියෙනවා. දැන් ළමා ඉතිරි කිරීමේ ගිණුම් වලට විවිධ බැංකු විවිධ සන්නන්නාම තියෙනවා. හරි? විවිධ සන්නන්නාම තියෙනවා. මහජන බැංකුවේ ළමා ඉතිරි කිරීමේ ගිණුම් වලට එක නාමයක්. ලංකා බැංකුවේ වලට එක නාමයක්. ඊළඟට සේවිංස් බැංකුවේ එක, සම්පත් බැංකුවේ එක, කමර්ෂියල් බැංකුවේ එක, HNB සේලන් ඔය හැම එකෙම තියෙන විවිධ සන්නන්නාම තියෙනවා. මූලිකවම ගත්තොත් එහෙම බේස් ප්‍රොඩක්ට් එක බොහෝ දුරට සමානයි. ලොකු වෙනසක් නැහැ. ගනුදෙනු ඔකට පැහැදිලි ඇති ඔයගලන්ට. එහෙනම් ප්‍රොඩක්ට් එක තුල නැහැ ඩිෆරන්සියේෂන් එකක්, විවිධාංගීකරණයක් නැහැ. ගනුදෙනුකරුට ඒකට ආස වෙන්න
පුළුවන් දෙයක් ඒකේ නැහැ. එහෙනම් කොහෙද තියෙන්නේ ගනුදෙනුකරු? ඇයි ගනුදෙනුකරුවෝ විවිධ බැංකුවල ඉන්නේ? ගනුදෙනුකාර සේවාව මත එහෙම නැත්නම් සේවාවේ ගුණාත්මක භාවය මත. ඒ හොඳට තේරෙනවා ඔයගලන්ට ගිණුමක නෙමෙයි බැංකුවේ සේවාවේ ගුණාත්මක භාවය මත තමයි ගිණුමින් ලැබෙන ප්‍රතිලාභ වලට වඩා ගුණාත්මක භාවය මත තමයි ගනුදෙනුකරුවන් යම් බැංකුවක රැඳිලා ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒතකොට ඒක තියාගන්න නම් ගනුදෙනුකරුවෝ සමග තියෙන සුහදත්වය, විශ්වාසවන්ත භාවය, ලෙන්ගතුකම, සේවාව ගුණාත්මකව ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. දැන්ට බැංකු කර්මාන්තයේ පවත්නා තරගකාරී ස්වරූපය අනුව බැංකු තවදුරටත් ගනුදෙනුකරුවන්ට කේන්ද්‍ර වීම අවශ්‍ය වේ. කස්ටමර් ඔරියන්ටේෂන් එක ඉතාම වැදගත්. කස්ටමර් ගැන හිතලා තමයි අද බැංකු ක්‍රියාත්මක වෙන්නේ. නොතින් ආසනාවකට බැංකු වලට ගියාම සමහරවිට ඒ තත්ත්වය දකින්න නැහැ. සේවාවන් සපයන රාජ්‍ය ආයතනවල නම් සඳහන් කරන හොඳ නැහැ. මේවා සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාත්මක කරන දේවල් නිසා දැන් පෞද්ගලික පන්තියක් කරලා දෙන්න නම් සඳහන් කරලා කතා කරන්න පුළුවන්. උලට ඕන තරම් අත්විඳින්න පුළුවන් නේ. රජයේ එමෙතන් පුරවැසියන්ගේ බදු මුදල් වලින් යැපෙන ආයතන, බදු මුදල් වලින් යැපෙන ආයතන, එමෙතන් පුරවැසියන් ගෙවන ගාස්තු වලින් යැපෙන ආයතන තමන්ගේ සේවකයන් මොන ආකාරයෙන්ද සේවා සපයන්නේ කියන එක සම්බන්ධව ඕන තරම් උදාහරණ තියෙනවා. බැංකු වලට වෙලා තියෙන්නේ දැන් බැංකු වල තරගකාරීත්වය ඉතාම මොකද සමහරට ඒ ආයතන ඒ විදිහට පවතින්නේ එවැනි ආයතන එකක් විතරයි තියෙන්නේ. රාජ්‍ය සම්බන්ධ එහෙම නැත්නම් රාජ්‍ය ආයතන එකක් විතරයි තියෙන්නේ. ඒතන තියෙන මොනොපොලි එකක්. ඒකාධිකාරයක්. ඒ නිසා ගනුදෙනුකරුවන්ට පුරවැසියන්ට විකල්ප නැති නිසා මොන විදිහකින් හරි ඒ තැන් වලට යන්න සිද්ධ වෙනවා. බැංකු කර්මාන්තය ගත්තම බැංකු ගත්තාම එතන විශාල බැංකු සංඛ්‍යාවක් තියෙනවා, උග්‍ර තරඟයක් තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බැංකු විසින් ඉදිරිපත් කරන නිමැවුම් වල කිසිම එකකට එකක් වෙනස්කම් නැහැ. බොහෝ දුරට ඔක්කොම සමානයි. ඩිෆරන්සියේෂන් එකක් නැහැ. ඒ වගේම තමයි ඉක්මනින් අනුකරණය කරන්න පුළුවන්. එක බැංකුවක නිමැවුමක් තව බැංකුවකට ඉතාම ඉක්මනින් අනුකරණය කරන්න පුළුවන්. පහුවදාම පුළුවන්. ඒ නිසා කිසිම අවස්ථාවක නිමැවුම මත, භාණ්ඩය මත, එමෙතන ගිණුම මත, ගිණුමේ ප්‍රතිලාභ මත ගණනකරුවෝ රඳා පවතින්නේ නැහැ. එහෙනම් උග්‍ර තරඟයක් තියෙනවා. ඒ උග්‍ර තරඟය ජය ගන්න නම් අනිවාර්යයෙන්ම ගුණාත්මක ගනුදෙනුකාර සේවාවක් තමයි ගනුදෙනුකරුවන්ට සපයන්න ඕනේ. එතන මේ ගුණාත්මක ගනුදෙනුකාර සේවාවක් සපයන්න අවශ්‍ය මඟ පෙන්වීම තමයි ගනුදෙනුකාර ප්‍රඥාප්තිය තුලින් ඉදිරිපත් කරන්නේ. ගනුදෙනුකාර සේවාවේ විශිෂ්ටත්වය කල්පවත්නා ව්‍යාපාර වර්ධනයක් අත්පත් කර ගැනීම, ඒ කියන්නේ තිරසාර වර්ධනයක්, සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එක අත්පත් කර ගැනීම සඳහා වැදගත්ම මෙවලම වෙන අතර සේවා විශිෂ්ටත්වය තමයි වැදගත්ම මෙවලම වෙන්නේ. සේවා විශිෂ්ටත්වය කොතනදීද ලැබෙන්නේ? සේවාවක. ගනුදෙනුකරු කොතනදීද මේ සේවාව විශිෂ්ටයි කියලා දනින්නේ? සේවාවක විශිෂ්ටත්වය. භාණ්ඩයක නම් විශිෂ්ටත්වය එමෙත එක්සලන්සි එක අර ප්‍රොඩක්ට් එකේ තියෙනවා. සේවාවක විශිෂ්ටත්වය කොහෙද තියෙන්නේ? කොතනදීද ගනුදෙනුකරු අත්විඳින්නේ? සේවාව ලැබෙන අවස්ථාවේ. සේලාව පිරිනමන අවස්ථාවේදී ඩිලිවරි පොයින්ට් එකේදී. හරිද? සර්විස් එක ඩිලිවර් කරන වෙලාවේදී. කොතනද ඩිලිවර් කරන්නේ? කවුන්ටරේ. නේ? ගණදෙනුකරු සහ බැංකුකරු හමුවන ස්ථානය, මූලික ස්ථානය තමයි වැදගත්ම ස්ථානය කවුන්ටරේ. එතකොට කවුන්ටරේ තමයි ගුණාත්මක සේවාවක් දෙන්න ඕන ඉහළම ස්ථානය. තව තැන් තියෙනවා දැන් ණය ගන්න ගියාම ණය නිලධාරී වගේ. නමුත් මූලිකම බැංකුවේ ගනුදෙනු වලින් එහෙම නැත්නම් සපයන සේවා වලින් 60%ක් 70%ක් කරන්නේ කවුන්ටර්ස් හරහා. මුදල් කවුන්ටර්ස් හරහා. ඒතකොට එතන තමයි ඉහළම ගුණාත්මක භාවයක් තියෙනවා. දැන් ඉස්සර නම් අපි බැංකුව වලට ගිය මුල් කාලේදී කවුන්ටරේට දැම්මොත් එහෙම පැරණි සේවකේ එයා හිතන්නේ එයාට කරපු අවමානයක් කියලා. නමුත් බැංකුවක වැදගත්ම තැන තමයි කවුන්ටරේ. මොකද එතන තමයි සේවාව සපයන ස්ථානය, එතන තමයි බැංකුවේ ඇම්බැසඩර්
බැංකුවේ තානාපති විදියට ඉන්න පුළුවන් පුද්ගලයා මොකද එයා තමයි තීරණය කරන්නේ මේ ගනුදෙනුකරු ඊළඟ දවසෙත් බැංකුවට එනවද ඌ බැංකුව ඇත්තරලා යනවද කියලා තීරණය කරන්න පුළුවන් අන්න අර කවුන්ටරේ ඉන්න සේවකයා. එයා ලබා දෙන සේවාව මත තමයි ගනුදෙනුකරු බැංකුව තුළ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. මේ තරඟය නිසා. එතකොට ශක්තිමත් බැඳියාවක් ගොඩනැගීමේ ලහ මේ කස්ටමර් චාට් එක වැදගත් වෙනවා. කාර්යක්ෂම සේවය සමග බැංකු නියම සහ බැංකු සේවා ගැන නිවැරදි සහ යෝග්‍ය තොරතුරු ගනුදෙනුකරු වෙත ලබා දෙන්න ඕන. ඒතකොට ඕගොල්ලන්ට තේරෙනවා ඇති බැංකු ශාඛාවල සේවය කරන බැංකුවල සේවය කරන සේවකයන් කොයි මට්ටමකද ඉන්න ඕන කියලා. ඒතකොට එයා ගාවට ඇවිල්ලා යම් නිමැවුමක් ගැන ඇහුවොත් සේවාවක් ගැන ඇහුවොත් ඒ සේවාව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු යෝග්‍ය තොරතුරුත් ගනුදෙනුකරුවන්ට ලබා දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. බැංකු නියෝජිතයන්ගේ රැකවරණය පැමිණිලි උචිත පරිදි හැසිරවීම සීමිත භෞතික හා මුල්‍ය සම්පත් හිමි අය සඳහා විශේෂ අවධානයක් හා සැලකිල්ලක් යොමු කිරීම. එතකොට මේ කරුණු ආවරණය වෙන විදියට තමයි මේ කස්ටමර් චාට් එක සකස් කරලා තියෙන්නේ. ආදිය තුළින් ගනුදෙනුකරුගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතර බැංකුව කෙරෙහි ඔවුන්ගේ විශ්වාසයද වර්ධනය වේ. ගනුදෙනුකාර ප්‍රඥප්තිය ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් 2011 ඔක්තෝබර් 5 වෙනි දින සම්මත කළ බැංකු පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අංක 8 දරන බලපත්‍රලාභී බැංකුවල ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් යුතුකම් පිළිබඳ ප්‍රඥප්තියෙන් දක්වන නියාමයන් අනුගමනය කරමින් සකසා තිබේ. එතකොට මේකට බේස් වෙච්ච පදනම මේක තියෙන්නේ. මොනවද මූලිකවම ගනුදෙනුකාර ප්‍රඥප්තියේ කොටස් 5ක් තියෙනවා. මූලිකවම ගනුදෙනුකාර ප්‍රඥප්තියේ කොටස් 5ක් තියෙනවා. පළවෙනි එක තමයි තොරතුරු සැපයීම. පළවෙනි සහ වැදගත්ම විශාලතම එක තමයි තොරතුරු සැපයීම. බැංකුකරු ගනුදෙනුකරුට අවශ්‍ය වෙන යෝග්‍ය තොරතුරුත් සත්‍ය තොරතුරුත් නිවැරදි තොරතුරු ලබා දෙන්න ඕන. හරි? මෙතෙන්ද පැහැදිලිව මතක තියාගන්න නිවැරදි සත්‍ය තොරතුරු වගේම යෝග්‍ය තොරතුරු. ඒ ගනුදෙනුකරුවන්ට යෝග්‍ය වෙන තොරතුරු. දැන් මේ ගමක ඉන්න සාමාන්‍ය ගනුදෙනුකරුවෙක්ට LC ගැන තොරතුරු දීලා තේරුමක් වෙන්නේ නැහැ නේ. එයා රටකට යනවා තියා પાස්පෝර්ට් එකක්වත් නැති කෙනෙක්ට මේ ෆොරේන් කරන්සි accounts ගැන මේක දීලා වැඩක් වෙන්නේ නැහැ. සමහර විට සමහරට එයාගේ කවුරු හරි පිටරට ඉන්නවනම් එයාට වැදගත් වෙයි. යෝග්‍ය තොරතුරු දෙන්නත් ඕන. අනවශ්‍ය තොරතුරු දීමෙන් වළකින්නත් ඕන. මොකද හේතුව මේ සියල්ලන්ගෙම අපේක්ෂා කරන්නේ තමන්ගේ ගනුදෙනුකරුට ගුණාත්මක සේවයක් ලබා දීමත් මේ ගනුදෙනුකරුගේ මුල්‍ය කටයුතු ගැටලුවක් නැතුව පවත්වාගෙන යන්න අවශ්‍ය මඟ පෙන්වීම කිරීම. හරි? ඒතර එයාට අනවශ්‍ය තොරතුරු දීලා ඔහුව කන්ෆියුස් කරොත් එහෙම එයා වැරදි තීරණයක් ගනී. ඒතර ඒක ඔහුට අවාසියට හින්දි. බැංකුවට හොඳ නැහැ. බැංකුවකින් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. තොරතුරු සැපීම. රයිට්. පළවෙනි එක තමයි තොරතුරු. දෙවෙනි එක දැන් බලන්න කියන්න දැන් ඔයගොල්ලෝ කස්ටමර් චාට් එක 2011 ඉඳන්ම ක්‍රියාත්මක වෙන ගන්නේ. දැන් මේකට අවුරුදු 10කට ආසන්නයි. මොනවද දෙවෙනියට බැංකුව කස්ටමර් චාට් එක ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ තොරතුරු සැපයීම දෙක. ඔව්. බැංකුව පැත්තෙන් කෙරෙන්න ඕන කටයුතු 4ක් තියෙනවා. ගනුදෙනුකරුගේ පැත්තෙන් කෙරෙන්න ඕන එක කටයුත්තක් තියෙනවා. ඒතර බැංකුවේ යුතුයකම් 4යි ගනුදෙනුකරුගේ යුතුයකම් 1යි. බැංකුවේ යුතුයකම් ඔක්කොම ගනුදෙනුකරුවන්ට අයිතිවාසිකම් වෙනවා. ගනුදෙනුකරුවන්ගේ යුතුයකම් බැංකුවට අයිතිවාසිකමක් වෙනවා. බැංකුව විසින් ඉටු කරන්න ඕන යුතුයකම් පළවෙනි එක තොරතුරු සැපයීම. දෙක බැංකුව යම් නියෝජිතයෙක් පත් කරලා ඉන්නවා නම් ඒ නියෝජිතයාගෙනුත් බැංකුව වගේම රැකවරණයක් ගනුදෙනුකරුට තියෙනවා කියන එක සම්බන්ධයෙන් බැංකුව සහතික වෙන්න ඕන. මේක දැනට ක්‍රියාත්මක වෙන්නේ බලපත්‍රලාභී බැංකුවල. ඒතකොට බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුත් බලපත්‍රලාභී විශේෂ බැංකුත් මේකට අයිති වෙනවා. NSB එක RDB එක වගේ. තුන්වෙනි එක මොකක්ද? පැමිණිලි කළමනාකරණය.
පැමිණිලි කළමනාකරණය. හතරවෙනි යුතුයකම මොකද්ද බැංකුව විසින් කරන්න ඕන? මේක නීතිමය අවශ්‍යතාවයකටත් වඩා මොකද මේක සමාජයට කඩ කිරීම නීතිමය අවශ්‍යතාවයකට යන්න පුළුවන් බැංකු පනත යටතේ. නමුත් මේක එක්තරා විදිහක ගණනකරුවන් වෙත බැංකුව විසින් දක්වන්න ඕන සේවා විශිෂ්ටතාවය ආරක්ෂා කරගන්න දක්වන්න ඕන යුතුයකමක් විදිහට සැලකන්න පුළුවන්. තුන්වෙනි එක කිව්වා පැමිණිලි. හතරවෙනි එක විශේෂ අවශ්‍යතා ඇති අය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න. උතර විශේෂ අවශ්‍යතා ඇති අය ඉන්නවා. ශාරීරික ආබාධ තියෙන අය අද විශේෂ අවශ්‍යතා ඇති අය විදිහට සලකන්න පුළුවන්. අනිත් පැත්තෙන් සීමිත භෞතික හා මූල්‍ය සම්පත් හිමි අය. ග්‍රාමීය ජනතාව, අඩු ආදායම්ලාභී ජනතාව, ඊළඟට මේ මූල්‍ය පද්ධතියෙන් ඈත් වෙලා ඉන්න ජනතාව, ඒගොල්ලෝ තමයි සීමිත භෞතික හා මූල්‍ය සම්පත් හිමි අය. ඒතකොට ඒගොල්ලන් සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ මේ මූල්‍ය පද්ධතිය තුළ තියා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් අවධානයක් යොමු කරන්න ඕන. එවැනි අය සම්බන්ධයෙන් බැංකු ක්‍රම ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක තමයි මේ කියන්නේ. ඒව තමයි බැංකුව විසින් කරන්න ඕන කස්ටමර් චාට් එක යටතේ කරන්න ඕන දේවල්. ගනුදෙනුකරු විසින් බැංකුව වෙත යුතුයකම් ඉටු කරන්න තියෙනවා. ඊළඟ අන්තිම එක ඒක තමයි. කොටස් පහයි. පළවෙනි එක තොරතුරු සැපයීම, දෙවෙනි එක බැංකුවේ නියෝජිතයන්ගෙන් රැකවරණය සැපයීම, තුන්වෙනි එක පැමිණිලි කළමනාකරණය, හතරවෙනි එක සීමිත භෞතික හා මූල්‍ය සම්පත් වගේම විශේෂ අවශ්‍යතා ඇති අයට බැංකු පහසුකම් සැපයීම. ඒවා බැංකුව පැත්තෙන් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ගනුදෙනුකරු ඉෂ්ට කරන්න ඕනේ ඒවා තමයි බැංකුව වෙත සත්‍ය තොරතුරු සැපයීම, හරි තමන්ගේ තරාතිරම මූල්‍ය තත්ත්වය ඒ වගේ දේවල් සම්බන්ධයෙන් තොරතුරු සැපයීම, බැංකුවේ මෙතින් ලබාගත්තු ණය පහසුකම් මේ වගේ දේවල් ඒ අදාළ කොන්දේසි අන්ටවලට අනුව ඉෂ්ට කිරීම, ඊළඟට බැංකුවෙන් අනවශ්‍ය ප්‍රමාණයට වගකීම්වලට බැඳී නොසිටීම සහ බැංකු පද්ධතිය නීති විරෝධී කටයුතු වලට භාවිතා නොකිරීම, මුදල් විශුද්ධීකරණය ඒ වගේ දේවල් වලට භාවිතා නොකිරීම. ඒ වගේ දේවල් ගනුදෙනුකරු විසින් බැංකුකරු වෙත දක්වන්න ඕන දේවල්. හරි, අපි ටිකක් විස්තරාත්මකව බලමු මොනවද මේ දේවල් වල තියෙන්නේ කියන එක. තොරතුරු සැපයීම. බැංකු පුළුල්ලු බැංකු නිමවුම් පෙළ මෙන්ම ව්‍යාපාරික සහ පුද්ගලික ගණනකරුවන් සමූහයකට පුළුල් සේවාවක් සපයයි. බැංකුවට පැමිණෙන සෑම ගණනකරුවෙක්ම ආවේනික වූ අවශ්‍යතා සහ බලාපොරොත්තු ඇත. විශේෂයෙන් ඉදිරි කාර්යාලයේ නියුතු සේවකයන් ගණනකරුවන්ට බැංකු නිමවුම් සහ සේවා පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු සපයා දී අවබෝධයක් ලබා ගැනීමට සහාය වේ. ඒතර අනිවාර්යයෙන්ම කස්ටමර් කෙනෙක් යම්කිසි දෙයක් ඇහුවොත් ඒක මම දන්නේ නැහැ අරයාගෙන් අහන්න මෙයාගෙන් අහන්න කියන එක කියන්න බෑ. හරි. මේ නිසා බැංකුවේ තියෙන නිමැවුම් ගැන, බැංකුවේ තියෙන සේවාවන් ගැන, සමස්ත බැංකුවම ගැන අවබෝධයක් සියලුම සේවකයන්ට තියෙන්න ඕන. එහෙනම් මේ සේවකයෝ දැනුමින් සන්නද්ධ පුද්ගලයන් වෙන්න ඕන. දැනුමින් සන්නද්ධ පුද්ගලයන් වෙන්න ඕන. අවශ්‍යතාවයට සරිලන පරිදි සුදුසුම නිමැවුම තෝරා ගන්න උදව් වෙන්න ඕන. හරි. ඒගොල්ලෝ තුල ඇත්තටම අනිත් පැත්තෙන් දැනුම වගේම ආචාරශීලී බව, මිත්‍රශීලී බව, උදව් කරන සුළු බව, අපි දන්න සරල වචන කිව්වොත් මනුස්සකම තියෙනවා බැංකු සේවකයන් තුල. අඟට කඩාපනින එහෙම නැත්නම් ගර්හාවට ලක් කරන නේ තොරතුරු ඇහුවම උඩින් පල්ලෙන් කියන හිම වෙන්න බෑ. මොකද ඒවා සේවාවේ විශිෂ්ටත්වයට හානිදායක ලෙස බලපානවා. දැන් මේ කියන කරුණු ක්‍රියාත්මක වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මේවා සේවා විශිෂ්ටත්වයට උදව් වෙනවා. බැංකුවේ තියෙන නිමැවුම් ගැන, බැංකුවේ සේවාවන් ගැන, බැංකුව ගැන හැම සේවකයෙක්ම දැනගෙන ඉන්න ඕන. ගොඩක් වෙලාවට ගියාම කියන්නේ අතනින් ආන්න, මෙතනින් ආන්න, අර කවුන්ටරෙන් ආන්න, අර මාතෙන් ආන්න, අවසානයේදී කළමනාකරුවෙන් ආන්න. ඒක කළමනාකරුව දන්නේ නැත්නම් අර ගනුදෙනුකරුට සිද්ධ වෙන්නේ වෙන බැංකුවකට යන්න. සේවකයන් ගනුදෙනුකරුන්ට අවශ්‍ය තොරතුරු සැපයීමේදී ආචාරශීලීව හා මිත්‍රශීලීව ක්‍රියා කළ යුතුය. ගනුදෙනුකරු මේ තියෙන ඊට පස්සේ
විස්තරාත්මකව තියෙන දුරකථනයෙන් ඇහුවාම ආචාරශීලීව එතකොට තමන්ව හඳුන්වා දෙමික මේවට ටෙලිෆෝන් එටිකට්ස් කියන්නේ හරි දුරකථන සංවාදවලදී භාවිතා කරන්න තියෙන චර්යා ධර්මය දුරකථන සංවාදවලදී භාවිතා කරන්න තියෙන චර්යා ධර්මයන්. ඒතර ඒව ගැන මතක් කරලා දීලා තියෙනවා. දැන් කවුරු හරි කතා කරාම තමන් කවුද? මොකද්ද කරෙන්න ඕන කියලා අහන්න ඕන. දැන් තමන් තව කාට හරි කතා කරා නම් තමන්ව හඳුන්වා දෙන්න ඕන. මම අහවලා කතා කරන්නේ මේ අහවල් තැනින් කියලා කියන්න ඕන. දුරකථන සංවාදවලදී මේ දේවල් දකින්න නැහැ ගොඩක් තැන්වල. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල. ඒක වැරදි. නම දෙපාර්තමේන්තුව හඳුන්වා දෙමින් පිළිතුරු සැපය යුතුය. වැඩි විස්තර අවශ්‍ය නම් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පහදා දීම කළ යුතුය. ඉල්ලා සිටින තොරතුරු එසැනින් ලබා දිය නොහැකි නම් ඒ සඳහා අමතන්නාගේ දුරකථන අංකය ලබාගෙන එක් දිනක් ඇතුළත ලබා දෙන්න ඕන. ලේඛනයක් පවත්වාගෙන යන අතර තොරතුරු ඉල්ලපු අයගේ නම් ලියාගෙන ඒ තොරතුරු සැපයූ දිනේ වගේ දේවල් ලියන්න ඕන. දින අවසානයේදී පරීක්ෂාකට සියලු කඩඳුනකාර විමසීම් වලට පිළිතුරු සපයා ඇති බව තහවුරු කරගත යුතුය. ඔන්න කස්ටමර් චාට් එකේ කියලා තියෙන දේවල්. බැංකු කීයක මේවා වෙනවද? බැංකු ශාඛා කීයක මේ වගේ දේවල් සිද්ධ වෙනවද නේ? තමන් කල්පනා කරලා බලන්න. ගණදනකරු විද්‍යුත් තැපැල් මගින් තොරතුරු ඉල්ලා සිටියොත් සාධාරණයි. ඒතර ගණදෙනුකරට ඕනම මෝඩ් එකකින් ඉල්ලන්න පුළුවන් තොරතුරු. ටෙලිෆෝන් එකකින්, ලියුමකින්, ඊමේල් එකකින් සාධාරණ කාල සීමාවක් තුළ පිළිතුරු සැපයීම සිදුවේ. ඉතින් අනිවාර්යයෙන්ම වැදගත්ම දේ තමයි ගණදෙනුකරු යම් තොරතුරක් එවෙලෙම දෙන්න බැරි නම් ඒ දුරකථන අංකය සටහන් කරගෙන නැවත ඇමතුමක් දීලා ගණදෙනුකරුට ඒ අවශ්‍ය තොරතුරු ලබා දීම. විස්තර පත්‍රිකා දැන් මේ ඉස්සෙල්ලා කතා කරේ ටෙලිෆෝන් එකෙන් එහෙම විස්තර ඉල්ලන එක. දැන් මේ විස්තර දැන්වීම් පත්‍රිකාවල මොනවද අඩංගු වෙන්න ඕන? සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම තියෙන්න ඕන. එතකොට ඕනෙම ගණදෙනුකරුවෙක්ට භාෂාව නිසා සිද්ධ වෙන්න පුළුවන් අපහසුතාවයෙන් වැළකීලා අඩුම ගානේ සිංහල, ඉංග්‍රීසි, දෙමළ, ඉංග්‍රීසි ඒ විදිහටවත් තියෙන්න ඕන. මොකද ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ භාෂාව නිසා එකවර භාෂා තුනෙන් ප්‍රින්ට් කරේ නැත අඩුම ගාන එකවර තේරුම් ගන්න පුළුවන් භාෂා දෙකකින්වත් තියෙනවා. ගණදෙනුකරුන්ට පහසුවෙන් ලබාගත හැකි ස්ථානවල ඒවා ප්‍රදර්ශනය කළ යුතුය. මේ තොරතුරු වල විස්තරවල පහතකින් දේවල් තියෙනවා. බැංකු සේවා පිළිබඳ විස්තර, වෙළඳ ප්‍රවර්ධන, ඒ කියන්නේ දැන් ප්‍රොමෝෂන් වල මොන හරි දේවල් දෙනවා නම් ඒ දේවල් බැංක් ගාස්තු, කොමිස්, පොලිය මේ නිසා තමයි බැංකුවල අනිවාර්යයෙන්ම දැන්වීම් පුවරුවක් ඒවා ඩිජිටල් හරි අතින් ලියන ඒවා හරි තියෙන්නේ බැංකු වල තියෙන නිමැවුම් මොනවද ඒවයි ප්‍රතිලාභ මොනවද නේ ගාස්තු කොමිස් පොලි ඒ දේවල් ප්‍රධාන නියමයන් හා කොන්දේසි අනිවාර්යයෙන්ම විස්තර පත්‍රිකාවක ලීෆ්ලට් එක මේ දේවල් තියෙන්න ඕන මේ දේවල් ඔක්කොම දාලා යටින් දාන චූටියට පේන්නේ නැති අකුරෙන් කොන්දේසි අදාළ වෙයි කියලා එහෙම බෑ කොන්දේසි පැහැදිලිවම තියෙන්න ඕන ප්‍රචාරණය ඇඩ්වර්ටයිස්මන්ට් මෙන්න මේ ප්‍රචාරණය සම්බන්ධයෙන් මාකටින් යටතේ ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා රයිට්. ඒතර බැංකුවට කිසිම වෙලාවක ගනුදෙනුකරු නොමග යන ආකාරයේ ප්‍රචාරණයක් කරන්න බෑ. තේරුම් ගැනීමට පහසු සහ සරල අන්දමින් ඉදිරිපත් කළ යුතු අතර ජනතාව නොමග යවන සුළු තොරතුරු ඇතුළත් නොකළ යුතුය. සීල ප්‍රචාරණ දැන්වීම වල අදාළ නිලධාරීන් සම්බන්ධ කරගත හැකි ආකාරය ද බැංකුව සහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට යටත් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවක් බවද සඳහන් වී යුතුය. ඒතර ඔය විස්තර පත්‍රිකාවල ඒවා තියෙන්න ඕන. ඒකනේ අර සමහර රේඩියෝ ඇඩ්වර්ටයිස්මන්ට් ගියාම වැඩබඩ ගාලා වේගෙන් කියවගෙන යන්නේ අහවල් මේක යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ඒ ඉතින් ඒගොල්ලන්ගේ කාලය ඉතුරු කරගන්න. ඒ කොහොම වුණත් ඒ දේවල් ඇඩ්වර්ටයිස්මන්ට් හැම එකකම තියෙනවා. ලිඛිත ඒවායේ හෝ දෘශ්‍ය ඇඩ්වර්ටයිස්මන්ට් වල පුවත්පත්වල දාලා තියෙන ඒවායි මේකකම මේ දේ සඳහන් වෙනවා.
මේ නිසාම තමයි ඕගොල්ලන්ගේ ශාඛාවල ලයිසන් එක බැංකුවේ බලපත්‍රය ප්‍රදර්ශනය කරන්න දාලා තියෙනවා. ඒ වගේම විදේශ මුදල් ගන්න බලය තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ බලය සහිත දැන්වීමක් පූර්වක් ප්‍රදර්ශනය වෙනවා. ඉස්සර ඔය තත්ත්වය තිබුණේ නැහැ. දැන් ඒක මේ කස්ටමර් චාට් එකකින් පස්සේ සිද්ධ වෙන්න ඕන එකක්. මේවා ප්‍රදර්ශනය වෙන්න උතර ගනුදෙනුකරුවන්ට පුළුවන් පහසුවෙන් හඳුන ගන්න මේ බැංකු ශ්‍රී ලංකා මහා බැංකුවේ අධීක්ෂණයට යටත් වෙන නියාමනය වෙන බැංකුව. ඒතර මේවත් සමග ගනුදෙනු කිරීමෙන් Tamanට අවාසියක් මේ අවදානමකට ලක් වෙන්නේ නැහැ කියන පූර්ව විශ්වාසය තියෙනවා. විශ්වාසය තිබිලා ගනුදෙනුකරුවෝ මුල්‍ය පද්ධතිය වෙත ආකර්ෂණය වෙනවා. අවශ්‍ය අවස්ථාවලදී පැහැදිලි කිරීම ලබා දෙන්න ඕන. තොරතුරු ප්‍රදර්ශනය. මේ තියෙන මේ යටතේ තමයි ඔය ඩිජිටල් බෝඩ්ස් මැනුවල් බෝඩ්ස් ප්‍රදර්ශනය කරන්නේ. තැන්පතු සහ යෝජනා ක්‍රමවල වර්තමාන පොලිය රිපාත, සේවා ගාස්තු, කොමිස්, විදේශ විනිමය ගැනුම් විකුණුම් අනුපාත, බැංකු ණය ශ්‍රේණි හා ඊට පාදක වූ නිර්ණායකයන් ණය ශ්‍රේණි කියන්නේ රේටින් එක. හරි රේටින් එක සඳහන් වෙන්න ඕන. ඒ දේවල්. ඊළඟට මුල්‍ය දුක් ගැනවිල් ඔම්බුඩ්ස්මන් වරේ අපි කතා කරනවා. ණය උපදේශන මධ්‍යස්ථානය ඇමතීමේ තොරතුරු. ක්‍රෙඩිට් කවුන්සලින් අපි ඒවත් කතා කරනවා ඉදිරියේදී. ගනුදෙනු කරන වේලාවන්, නිමාඩු. වෙනත් තොරතුරු බලපත්‍රය, ශාඛාවේ නම දෙපාර්තමේන්තුව ඒවා ප්‍රදර්ශනය කරන්න ඕන. ඒතර ශාඛාව තුළ තියෙන කවුන්ටර්ස් තියෙනවා මේ කවුන්ටර් ලේබල් කරන්න ඕන. මොන කවුන්ටර්ස්ද? ඒතර නිලධාරීන් කවුද? ගනුදෙනුකරුට ගැටලුවක් ඇති නොවෙන්න ගනුදෙනුකරු දොරෙන් ඇතුළු වෙච්ච ගමන් කිසිම අපහසුවකින් තොරව තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන් වෙන විදිහට ස්වයංව ඩිරෙක්ට් කරන්න ඩිරෙක්ට් වෙන්න පුළුවන් වෙන විදිහට ඒ අදාළ දැන්වීම් තියෙන්න ඕන. ඒතර එහෙම මෙම තොරතුරු වෙනස් වෙන අවස්ථාවලදී ඒවා යථාවත් කළ යුතු අතර එම කටයුත්ත වගකිය යුතු සේවකයෙකු පැවරෙනවා. ඒ වගේම මේ වගේ ලේබල් කරලා නම් කරලා නැත්නම් කවුන්ටර්ස් නිලධාරීන් අනිවාර්යයෙන්ම ගනුදෙනුකාර සබඳතා නිලධාරියෙක් පත් කරන්න ඕන. ගනුදෙනුකාර දොරෙන් ඇතුළු වෙනකොටම ඔහුගේ අවශ්‍යතාව විමසලා අදාළ තැන් වලට යොමු කරන්න. මේ දේවල් පවත්වාගෙන යාම ගුණාත්මක ගනුදෙනුකාර සේවාවක අවශ්‍යතාවයක් විදියට තමයි. ඒතර ඇත්තටම ගනුදෙනුකරුවෙට තමන් බැංකුවට ගිහිල්ලා තවත් කෙනෙක්ගෙන් විස්තර අහන්න නැතුව තමන්ගේ කටයුතු කරගෙන යන්න පුළුවන් නම් ඉතින් ඒක ඔහු දකිනවා ඔහු හිතනවා මේ මොකද ඉන්ඩිපෙන්ඩන්සි කියන එක ගොඩක් මිනිස්සුන්ට වැදගත් නේ. මට දැන් මම කොහේ නොදන්නා පළාතක ගිහිල්ලා අතරමං වෙනොත් මම කාගේ හරි පස්සෙන් ගිහලා අහ ගන්න ඕනේ. ඊට වඩා මට ආඩම්බරයක් ඇති වෙනවා මට මේ තොරතුරු මොනවා හරි දෙයකින් හොයාගෙන යන්න පුළුවන්කම. ඉතින් අද ඒකට ඕන තරම් පහසුකම් තියෙනවා නේ Google වල. ගිණුම් ප්‍රකාශන. ඉතුරුම් සහ අක්‍රීය ගිණුම් හැර අන්සීලම ගිණුම් ඔකන ජංගම ගිණුම් සඳහා ගිණුම් කරුගේ ගනුදෙනුකරුගේ කැමැත්ත පරිදි ලිඛිත වූ විද්‍යුත් ගිණුම් ප්‍රකාශන නියමිත කාලවකවානුවේදී ලබා දී යුතුයි. එතකොට ස්ටේට්මන්ට් යවන එක අනිවාර්ය වගකීමක් බැංකුවේ ඉතිරිම කිරීමේ ගිණුම් තමයි ස්ථාවර තැන්පතුත් ඉතිරි කිරීමේ ගිණුම් පැත්තට ගන්න. හරි. අක්‍රීය ගිණුම් වලට හැර මාසික වචන මේ කතා කරන්නේ ජංගම ගිණුම් සඳහා. මාසිකට සාමාන්‍යයෙන් විශේෂයෙන් ඉල්ලලා නැත්තම් ඩේලි වීක්ලි දෙන්න කියලා සාමාන්‍යයෙන් කරන්නේ මාසිකව ජනනයකට මේ සතියක් ඇතුළත ගිණුම් පරට ලැබෙන්න සලස්වන්න ඕන. අනිත් පැත්තෙන් සමහර ගනුදෙනුකරු ඉන්නවා බැංකු ශාඛාවට ඇවිල්ලා ගන්නවා කියන. ඒතර ඒ වගේ අයට තැපල් කරන්න අවශ්‍ය නැහැ. මේක ගිණුම් ප්‍රකාශනය පෞද්ගලිකව බාර දෙන්න ඕන එන පුද්ගලයාට. තුන්වෙනි පාර්ශ්වයකට ගිණුම් ප්‍රකාශන දෙන්න බෑ. එතකොට ගනුදෙනුකරුගේ ලිඛිත ඉල්ලීම මත යම් කෙනෙක්ට දෙන්න පුළුවන්. බාර දෙන හැකි ගිණුම් ප්‍රකාශන කුඩා කැබලි බවට පත් කර ඉවත් කිරීම වැනි විශේෂ ආරක්ෂිත පියවර අනුගමනය කරනවා. අන්තර්ජාල ස්ටේට්මන්ට් ලබා ගන්න පුළුවන්. ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් බැංකුව වගේ කියන්න ඕන. වෙන කෙනෙක්ට බලන්න බැරි වෙන්න ඕපන් කරන්න බැරි වෙන්න පුළුවන් අවශ්‍ය
පූර්ව විධිවිධානය සකස් කරගෙන තමයි E ස්ටේට්මන්ට් යවන්න ඕන. ක්‍රෙඩිට් කාඩ් වල තියෙන්න ඕන මොනවද අවම ගෙවීම කළ යුතු දිනය. පොලිය අවම මුදල ගෙවා ඇතිට අය කරන පොලිය නියමිත ගෙනේදී මුදල් ගෙවන්න බැරි නම් අය කරන ප්‍රමාද ගාස්තු ඒවා සඳහන් වෙන්න ඕන. දැනුවත් කිරීමේ වැඩසටහන. ගණදෙනුකරුවන්ගේ මුල්‍ය සාක්ෂරතාවය ඉහළ නම් වන්න වැඩසටහන් බැංකු විසින් ක්‍රියාත්මක කරන්න මාර ඉස්සෙල්ලගේ වගේ ශ්‍රී ලංකා මහා බැංකුවේ විතරක් වගකීමක් නෙවෙයි මේක සියලුම බලපත්‍රලාභී බැංකුවල වගකීම. මොකද මේ බලපත්‍රලාභී බැංකුවලට තමයි ගණදෙනුකරුවන් එන්නේ. ඔවුන් එන නිසා තමයි බැංකුවලට ආදායම් හොයන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තමන්ගේ ආදායමට දායක වන මේ පුද්ගලයන්ගේ දැනුවත් භාවය සම්බන්ධයෙන් ගණදෙනුකරුවන්ගේ දැනුවත් භාවය සම්බන්ධයෙන් බැංකුවට වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා. එහෙනම් ඒගොල්ලෝ දැන් වැඩසටහන් තියත් කරලා මහ ජනතාව දැනුම්වත් කරන්න ඕන මුල්‍ය සාක්ෂරතාවය සම්බන්ධව. මුල්‍ය සාක්ෂරතාවය ගැන නිතර කෙටි ප්‍රශ්න අහලා තියෙනවා. මොකද්ද මුල්‍ය සාක්ෂරතාවය කියන්නේ? මොකද්ද ෆයිනෑන්ෂල් ලිටරසි කියන්නේ? ගණදෙනුකරුවෙක්ට අවදානමට ලක් නොවී තමන්ගේ මුල්‍ය කටයුතු සාර්ථකව හසුරවා ගැනීම සහ ඒ තුළින් තමන්ට අවාසියක් අත්නවන ආකාරයට පාඩුවක් අලාභයක් අත්වන ආකාරයට නැත්නම් වාසියක් අත්වන ආකාරයට ප්‍රතිලාභයක් අත්වන ආකාරයට මුල්‍ය කටයුතු හැසිරවීම ෆයිනෑන්ෂල් ලිටරසි. ක්‍රියා ඒක මුල්‍ය කටයුතු වල හැසිරීම තුළින් අවදානමක් ඇති වුණොත් ඒ අවදානම අඳුන ගන්නවා. ඒ අවදානම අඳුනගෙන ඊළඟට අවදානම අවම කරගන්න යම් ක්‍රියාමාර්ග ගන්නවා. අන්නේ දැනුම ලබා දීම තමයි මුල්‍ය සාක්ෂරතාවය කියන්නේ. ඒ වගේම තමයි වෙළඳපොලේ තියෙන විවිධ මුල්‍ය නිමැවුම් වල තියෙන ප්‍රතිලාභත් අවදානමුත් සම්බන්ධයෙන් තක්සේරු කරන්න හැකියාව ලැබෙන්න ඕන. ඒවට විශේෂයෙන් අඩු වරප්‍රසාද සහිත කොටස් වල දැන් ග්‍රාමීය ජනතාව ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න අයට ඉහළ දැනුමක් නැහැ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන්. ඒතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ගම්වල ඉන්න ඔය අවිධිමත් මුල්‍ය කටයුතු කරන පුද්ගලයන්ගේ හරි පොලිකරුවන්ගේ සීට්ටුකරුවන්ගේ මේවට අහුවෙලා තමන්ගේ ජීවිත පවා එමෙතන ජීවන ක්‍රමය අපහසුතාවයකට පත් කරගන්න. ඒ වයින් මලක් ගන්න එක යුතුයකමක් වෙනවා මේ මුල්‍ය පද්ධතියේ පංගුකාරයන්ගේ බැංකුවල. මුල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැර කරගෙන ප්‍රජා වැඩසටහන් පැවැත්වීම ශාඛා ජාලය හා ප්‍රධාන කාර්යාලයේ දෙපාර්තමේන්තු වගකීම වේ. මේක අනිවාර්යයෙන්ම කස්ටමර් චාර්ට් එකට අනුව සිද්ධ කරන්න ඕන දේවල්. නියමයන් සහ කොන්දේසි බැංකුවෙන් ලබා ගන්නා නියමයන් සහ සේවා සම්බන්ධ නියමයන් සහ කොන්දේසි දැන ගැනීමටත් ඒ පිළිවෙත දැන් කොන්දේසි කියන ඒවා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. නෝම්ස් නියමයන් නෝම්ස් කියනවා. හරි. ඒවා දැනගන්න ගණදෙනුකරුට පූර්ණ අයිතියක් තියෙනවා. එම අයිතිය ගණදෙනුකරුට ලබා දීම සියලු බැංකු සේවකයන්ගේ වගකීමක් වේ. විශේෂයෙන් ඕනෑම නියමයක් හෝ සේවා ගැන පහත දොරතුරු දැන ගැනීමට ගණදෙනුකරුට අයිතියක් තියෙනවා. මොනවද? පොලිය ගණනය කරන ආකාරය. බැංකුවෙන් ඇහුවොත් එහෙම කොහොමද අපිට පොලිය ගෙවන්නේ කියලා බැංකුකරු ඒක විස්තර කරන්න දැනගෙන ඉන්න ඕන. පොලිය අනුපාත කොමිස් පැමිණිලි බාර ගැනීම හා නිරාකරණය කිරීමේ ක්‍රමවේද ගණනකරු තම බැනීම් නිදහස් කිරීමට අතපසු කරන විට බැංකුව අය කරන අය කිරීමේ ක්‍රියාමාර්ග එවන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී බැංකුව විසින් අය කරන ගාස්තු ගණනකරු භුක්ති දෙන යම් නිමැවුමක් හෝ සේවා කල්පිරීමට පෙර ඒ කියන්නේ ප්‍රීමැචුවර් විත්ඩ්‍රෝවල්ස් වලදී අය කරන දඩ පොලිය කොච්චරද කියන එක. ගිණුමක් විවෘත කිරීමේදී වසා දැමීමේදී පවත්වා ගැනීමේදී අවශේෂය අදාළ අරමුදල් මාරු කිරීමේදී කොන්දේසි අත්තර දැමූ දේපොළ අක්කේ ගිණුම් ප්‍රතිපත්ති ඔය සියල්ල ගණනකරු දැනගෙන ඉන්න ඕන. අත්තර ගිණුමක් විවෘත කිරීමේදී මේ දේවල් සම්බන්ධයෙන් ගණනකරුට කියන්න ඕන මේ ගිණුම අවුරුදු 2කට පස්සේ අක්‍රිය යනවා අවුරුදු 10කට පස්සේ අත්තල දේපොළ වලට යනවා. right නීති අනුකූල අවසරත් පාර්ශවයකට ගණනකරුන්ගේ තොරතුරු අනාවරණය නොකරන බව අනාවරණය නොකරන බව කරන බව නෙමෙයි නොකරන බව
සොරි සර් නීත්‍යානුකූලව අවසර ලත් පාර්ශවයකට ගනුදෙනුකරුවන්ගේ එතකොට තොරතුරු තුන්වෙනි පාර්ශවයකට දෙනවා නම් නීත්‍යානුකූලව අවසරය ලැබිච්ච එකට විතරයි දෙන්නේ කියන එක. ඊළඟට සැක කටයුතු සහ කටයුතු ගනුදෙනු සහ සීමාවකට ඉහළ ගනුදෙනු මේ මුල්ලේ බුද්ධිය එකකට යවන එක. දැන් මේවා ඔක්කොම කියන්න ගියොත් බැංකුවරු හිතනවා ගිණුම් අරින එක නැහැ කියලා. නමුත් මේ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කරන්න ඕනේ. නියමෙන් හා කොන්දේසි කැමැති භාෂාවකින් දෙන්න ඕන. පිටපත් ඉල්ලුවොත් දෙන්න ඕන. තමා ලබාගෙනට යමසුව සේවා වාශ්‍යත නීමෙන් සහ කොන්දේසි අනාගත ගනුදෙනු අවබෝධ කරගෙන ඇති බවට. එතකොට ඒවා අවබෝධ කරගත්තා කියන එක බවට සහතිකයක් සේවකයා දෙන්න ඕන. විකල්ප නිමැවුම් සම්බන්ධයෙන් තොරතුරු දෙන්න ඕන. ඒ තොරතුරු දුන්න ඇත්තටම දැන් අපි යම්කිසි නිමැවුමක් සම්බන්ධයෙන් අවශ්‍ය සියල්ල තොරතුරු දෙන්න ඕන. ඒකට අදාළ වෙන ඒ වගේ තියෙන විකල්ප නිමැවුම් සම්බන්ධයෙන් තොරතුරු දෙන්න ඕන. දීලා ගනුදෙනුකරුට අවස්ථාව දෙන්න ඕන තමන් කැමති නිමැවුමකට ආයෝජනය කරන්න හෝ තැන්පත් කරන්න තීරණයක් ගන්න. නියමයන් සහ කොන්දේසිවල වෙනසක් වුණොත් ඒවා දැනුම් දෙන්න ඕන. රයිට්. නිමැවුමට හෝ සේවාවට අදාළ කොන්දේසි අවබෝධ කරගෙන පිළිගත් බවට ලිඛිත තහවුරුවක් ගනුදෙනුකරුවෙන් ලබාගත යුතුතර එම ලියවිල ගනුදෙනුකරුගේ අනුගත ලියවිල සමග ගොඩ කරනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් කරන්න තියෙන නියමයන් හා කොන්දේසි. නිමැවුම් සේවා අයිති කිරීම අවලංගු කිරීම සඳහා වන්දි ගෙවීම. ගිවිසුම්ගත තැන්පත් ක්‍රමයක් වෙන සේවාවක් ආසන කිරීම හෝ ඉන්වත් වීමට බැංකුව අදහස් කරා ඉන්නවා. ඒක තමයි දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන FD සර්ටිෆිකේට්ස් වල FD සර්ටිෆිකේට්ස් FD රිනිවල් නොටිසස් වල තියෙනවා මේක දැන් අයින් කරනවා නම් ගෙවන්න ඕන පොලි දඩ මුදල සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් කරනවානේ. ඒ පළවෙනි කොටසට අයිති තොරතුරු සැපයීම සම්බන්ධයෙන් තියෙන විධිවිධාන. මට විනාඩියක් දෙන්න පොඩි. දෙවෙනි පොයින්ට් එක තමයි බැංකු නියෝජිතයන්ගෙන් රැකවරණය දෙන්න අදාළ බැංකුව පත් නියෝජිතයන් පත් කරපු බැංකුව වග කියන්න ඕන. බැංකුව විවිධ කටයුතු සඳහා නියෝජිතව පත් කළ තියෙනවා. උදාහරණයක් විදිහට ණය අය කිරීම, ක්‍රෙඩිට් කාඩ් පත් නිකුත් කිරීම, හරි ක්‍රෙඩිට් පත් නිකුත් කිරීම, අලවිය ප්‍රවර්ධනය, ප්‍රචාරණය වගේ දේවල්. ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් සඳහා වෙළඳුම් පත් කර ගැනීම, ඒවා හොයාගන්න, ඒ වගේ ඒවට නියෝජිතව පත් කරලා තියෙනවා. මුදල් අය කරගන්න. සමහර මුල්‍ය ආයතන එම්ප බැංකු ණය අය කර ගැනීම සඳහා භාවිතා කරනවා. එතකොට ඒවා ණය වාරිකයේ විතරයි සඳහන් කරන්නේ, දේවල් සඳහන් කරන්නේ නැහැ. ඒ ගනුදෙනුකරුවන්ගේ රැකවරණය සඳහා පහත සඳහන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් මෙති ණය එකතු කිරීම, විසඳුම් සපයීම, ලබා දෙන විසඳුම් පසුගිය පරම් කිරීම වගේ දේවල්ට භාවිතා කරනවා. නියෝජිතයන් වාචිකව හෝ කායිකව ගනුදෙනුකරුවන් බිය ගැනීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොකළ යුතුය. තොරතුරු සාකච්ඡා කිරීම, ප්‍රවර්ධනය, මුද්‍රණය හෝ ප්‍රකාශනය ගනුදෙනුකරුවන් සම්බන්ධ තොරතුරු වෙන පාර්ශ්වයකට දෙන්න බෑ. නිමැවුම් සේවා පිළිබඳ සාවද්‍ය හෝ නොමගන වන තොරතුරු ලබා දෙන්න බෑ. බැංකුවේ නිමැවුම් සේවා ලබා ගන්නා ලෙස ගනුදෙනුකරුවන්ට මහජනයට අනියම් බලපෑම්, අයුතු බලපෑම් කරන්න බෑ. බැංකුවෙන් පිටතදී කිසිම සුරැකුම් ලියවිල්ලක් අත්සන් කරගන්න බෑ. ගන්න බෑ ඒගොල්ලන්ට. කාඩ් පත් හිමික සොයා ගැනීම සඳහා ලබා දෙන තුන්වෙනි පාර්ශවයේ තොරතුරු ඒ කාර්යය සඳහා පමණක් භාවිතා කරන්න ඕන. තුන්වෙනි පාර්ශවයට අපහසු වන අවස්ථාවල කරදරකාරී දුරකථන ඇමතුම් ලබා දී ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග නොගත යුතු අතර පවුලේ සමාජිකයන්ට හෝ ගනුදෙනුකරුගේ ඥාති පුද්ගලයන්ට කරදරකාරී ලෙස ක්‍රියා නොකළ යුතුය. ඊට අමතරව ශ්‍රී ලංකා මහා බැංකුවේ 2010 අංක 1 දරන ණය කාඩ් පත් මඟ පෙන්වීම සහ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් නිකුත් කරන වෙනත් මඟ පෙන්වීමද පිළිපදින ලෙස නියෝජිතයන්ට උපදෙස් ලබා දෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තිබ්බා වරින් වර බැංකුවේ නියෝජිතයන්ගෙන් කොහොමද රැකවරණය සලසන්නේ තමන්ගේ ගනුදෙනුකරුවන්ට කියලා. ඒගොල්ලෝ කරන්නේ බැරි දේවල් මොනවද? ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අපි ප්‍රශ්න සාකච්ඡා කරනකොට ඒකත් බලමු. ඒ ඕගොල්ලන්ට දැනට මේ ටික අවබෝධ කරගන්න. තුන්වෙනි වැදගත්ම කාරණාව තමයි
පැමිණිලි සම්බන්ධව ක්‍රියාත්මක කිරීම. ඒතර බැංකුකරු සහතික වෙන්න ඕන ගනුදෙනුකාර සේවාව හෝ වෙනත් දේවල් සම්බන්ධයෙන් කරන පැමිණිලි සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියන එක. ගනුදෙනුකරුවන්ගේ දුක් ගැනවිලි අවම කරන්න තමයි. මේක වැදගත් වෙනවා ගනුදෙනුකාර සේවාව වේ ගුණාත්මක භාවය ඉහළ නංවන්න. හරි. සේවා තත්ත්වය වර්ධනය කිරීමට ගනුදෙනුකරු සමග සුහදත්වය ශක්තිමත් කර ගැනීමට අගන අවස්ථාවක් වෙනවා හරියට පැමිණිලි කළමනාකරණය කරොත්. වාචිකව ලිඛිතව දුරකථනයෙන් යොමු කරන්න පුළුවන්. පැමිණිල්ල ලිඛිතවම ඉදිරිපත් කරන්න කියලා පැවසීම කරන්න බෑ. දැන් ගොඩක් වෙලාවට කියනවා ඔයගොල්ලෝ ලියලා දෙන්න කියලා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ලිඛිතව ඉදිරිපත් කිරීම නෙවෙයි වාචිකව ඉදිරිපත් කරන්නත් පුළුවන්. පැමිණිලි සටහන් කිරීමේ ලේඛනයක් පවත්වාගෙන යන්න ඕන. පැමිණිලි පෙට්ටියක් පවත්වාගෙන යන්න ඕන. පැමිණිල්ලක් ලද විට ලබාගත් අය පැමිණිල්ල ලද බව ගනුදෙනුකරුවට එතකොට පැමිණිල්ලක් ලැබුණාම ඒක ඉදිරිපත් කරපු ගනුදෙනුකරුට වහාම දැනුම් දෙන්න ඕන පැමිණිල්ල ලැබුණා කියන එක. යාර්දා අපහසුතාවයක් ඇති වී ඇතනම් ගනුදෙනුකරු නිතරම නිවැරදි බවට සැලකීම අපගේ යුතුයකම සිටි රඳවාගෙන සමාව අයද සිටිය යුතුය. ඒතර පළවෙනි එක තමයි අපොලොජයිස් කරන්න ඕන. හරි. ගනුදෙනුකරු ඕක මේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා එක එක සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න වගේක් තියෙනවා. එතනදී මේවා නිතර එන එකක් තමයි. හරි. දැන් උදාහරණයක් විදිහට ගනුදෙනුකරුවෙක් තැන්පත් කරනවා චෙක් පතක් තමන්ගේ දීර්ඝ කාලීනව බැංකුව සමග සුහද සම්බන්ධතා පවත්වාගෙන යන දීර්ඝ කාලීන ගනුදෙනුකරුවේ තමන්ගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක සඳහා චෙක් පතක් තැන්පත් කරනවා. රුපියල් 100ක මුදල් ශේෂයක් හිඟකම මත මේ චෙක් පත රිටර්න් කරනවා. මේ සම්බන්ධයෙන් බැංකුවට ක්‍රියාත්මක එතකොට ඊට පස්සේ මෙහෙන් ලයිට් කපන්න යනවා කියලා දැනුම් දෙනවා. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි. ඔන්න ඔය වගේ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න වගේක් තියෙනවා අපි ඒවා සාකච්ඡා කරමු. එතනදී පළවෙනි දේ කරන්න ඕන ගනුදෙනුකරුගෙන් සමාව ඉල්ලා සිටීම වෙන හැම අවස්ථාවකදීම. right. ගනුදෙනුකරු යම් පැමිණිල්ලක් කරොත් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීම කරන්න ඕන. සමහරට අපොලොජයිස් කිරීම තුළින් ගොඩක් වෙලාවට පැමිණිල්ලවලින් 50% විතර විසඳා ගන්න පුළුවන්. එයා සමහරලාට අපේක්ෂා කරන්නේ එවැනි තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් මේක කරන්න ඕන. වාද කිරීමකින් තොරව ආචාරශීලී අන්දමේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය වන අතර ගනුදෙනුකරුගේ අවශ්‍යතාව ඉතා ඉක්මනින් ඉටු කරන බවට වග බලා ගත යුතුය. සර යම්කිසි නිලධාරියෙක් සම්බන්ධයෙන් පැමිණිලි කරනවා නම් ඒ නිලධාරියා ඒ වෙලෙම එතෙන්ට ගෙන්නලා ඒ සම්බන්ධයෙන් කරු විමසලා එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම කරාම වෙන්නේ අර නිලධාරියත් අපහසුතාවයටපත් වෙනවා. ගනුදෙනුකරු ඊට වඩා අපහසුතාවයටපත් වෙනවා නේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා කියන එක සම්බන්ධයෙන් ගනුදෙනුකරු සෑහීමකට පත් කරලා එයාව පිටත් කළා. ඊට පස්සේ නිලධාරියා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. පුළුවන් නම් කරන්න ඕනේ නිලධාරී ලවා අදාළ පුද්ගලයාගේ සමාව ගන්න කියන එක. ඉතින් එවැනි තත්ත්වයක් කොහොම වේද කියලා කියන්න බෑ. නමුත් එහෙම නැත්නම් පරීක්ෂණයක් කරලා අවශ්‍ය පියවර ගන්න එක. පැමිණිල්ල වාර්තාගත කරගත යුතු බවට නිලධාරියතු දන්වා සිටිය යුතුය. සිහි කැඳවීම ලැබෙන තුරු නොසිට ප්‍රමාදකින් තොරව ප්‍රතිචාර දැකිය යුතුය. පැමිණිල්ල සාධාරණ නම් ඉක්මනින් සහ කාර්යක්ෂමව විසඳා දීමට නිවැරදි කිරීම සෑම උත්සාහයක් ගත යුතුය. දැන් සමහරවිට පැමිණිල්ල කරලා තියලා වෙන්න පුළුවන් වැරදි අවබෝධයක් මත. එහෙමනම් ගනුදෙනුකරු සමග ඒක සුහදව සාකච්ඡා කරලා ඒ අදාළ තත්ත්වය අවබෝධ කරලා දීලා ගනුදෙනුකරුට නිවැරදි තොරතුරු දෙන්න ඕනේ. ඒතර සමහරට එයා ඒක පිළි අරගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරයි. දැන් එහෙම නැත්නම් වෙනත් නිශ්චිත තොරතුරක් එහෙම නිශ්චිත මේ ගැටලුවක් එතන තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරලා සාධාරණ පරීක්ෂණයක් කරලා ඒ ගැටලුව විසඳන්න උත්සාහ කරන්න ඕනේ. ගනුදෙනුකරුවෙකු වාචිකව තමන් නොසතුට පළ කර සිටි විටක වහාම පැමිණිල්ල විභාග කිරීම සඳහා සේවක මණ්ඩලය දිරිමත් කරන අතර ඒ විසඳීමට ඉක්මනින් ක්‍රියා කිරීම අවශ්‍ය වේ. ඉතින් ලිඛිතව විද්‍යුත් පැලෙන ලද විට මොකද්ද කරන්න ඕන? දුරකථනය මගින් පැමිණිල්ලක් ලද විට ගනුදෙනුකරු සම්බන්ධ කරගත ආකාරය ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගන්න ඕන. නිර්නාමික පැමිණිලි
තම අභිමතය පරිදි සෝදිසිකර නිර්නාමික යන්න ගැන නොතකා පරීක්ෂණයක් සිදු කළ යුතුයි. සමහර ඒවා ඇනොනිමස් නිර්නාමිකව එවන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවලදී ඒ අදාළ කරුණ සම්බන්ධයෙන් විතරයි සැලකිල්ල දක්වන්න ඕන. ඒ ඇනොනිමස් කියලා අයින් කරන්න බෑ සමහරලාට. ඒකේ කරුණ සත්‍ය නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒක නිර්නාමිකයි කියලාම පිසි කරන්න බෑ. සමහරලාට දැන් විසිල් බ්ලෝවින් කියලා ක්‍රමවේදයක් තියෙනවා. මෙහිම අවධානය යොමු කර ගැනීමේදීත් අපි කතා කරා විසිල් බ්ලෝවින්. ඒත් යම් කිසි ප්‍රශ්නයක් ඇතිවෙලා වෙච්ච ලාවක ඒක හඬන ගන්න පුළුවන්. right? ඒ එතෙන්දී නිර්නාමිකව තමයි ගොඩක් වෙලාට වෙන්නේ. ඒ වගේ අවස්ථාවකදී අපිට ඒක නිර්නාමිකයි කියලා අහක දාන්න බෑ. ඒකේ තියෙන තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා බලලා ඒ තොරතුරු සත්‍යතාවයක් තියෙනවනම් ඊට පස්සේ ඒක නිවැරදි කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. පැමිණිල්ල ලැබුණාම මේ දේවල් කරන්න ඕන. පැමිණිල්ල ලද දිනය, පැමිණිල්ලකරුගේ නම, ගිණුම් අංකය, අන්තර්ගතය, ක්‍රියා කරා නම් ඒකට වගකීම පැවර නිලධාරියා, බැංකුවේ ප්‍රතිචාරය දැක්වූ දින. ඒතර අපි අනිවාර්යයෙන්ම සටහන් පොතක මේක සටහන් කර ගන්න ඕන. මොකද හේතුව මෙවැනි පැමිණිල්ලක් ආවම අනාගතයේදී ඒ සම්බන්ධයෙන් අපිට ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද අපිට උදාහරණ තියෙනවා. අනික තමයි අපිට ලද පැමිණිලි වලට කොච්චර ප්‍රමාණයකට උත්තර දුන්නද කියලා බලන්න පුළුවන්කම තියෙනවා. සහ පැමිණිලි සංඛ්‍යාව එන්න වැඩි වෙනවද අඩු වෙනවද කියන එක මත ගණදුරකාර සේවාවේ ගණදුරකාරන්ගේ තෘප්තිය පිළිබඳ යම්කිසි පණිවිඩයක් ඒකෙන් ලැබෙනවා. සේවකයෙකුට විරුද්ධව ලැබී ඇති පැමිණිල්ලක් කිසියකටත් ඔහු ඇය විසින් විභාග නොකළ යුතුය. ඒක දන්නනේ තමන්ගේ නඩුව තමන්ට අහන්න බෑනේ. බරපතල චෝදනා එල්ල වී ඇතන ඒ පිළිබඳ දැඩි රහස තියෙන විස්තර තියෙනවා ඉතින්. ශාඛාවේ ගණදුරකාර සේවා සම්බන්ධ පැමිණිලි විසඳීම පිළිබඳ අවසාන වශයෙන් කල්පනාකරු වග කියන්න ඕන. ඔහු ඇය ශාඛාවට ලැබෙන සියලු පැමිණිලි විමර්ශනය කර අවසන් ඇති බවට සහතික වේ යුතුයි. පැමිණිලි පිළිබඳව වහාම විනිවිද භාවයකින් අපක්ෂපාතීව විශ්වාසයෙන් යුතුව ක්‍රියා කර ඇති බවට සහතික වීම ඔහුගේ හෝ අයගේ කියන්නේ කළමනාකරුගේ වගකීම. පැමිණිල්ල ගණදුරකරුගේ පූර්ණ තෘප්තියට හේතු වන අයුරින් විසඳා ඇති බවට වගකීම. මේ සියලු දේවල් තියෙන්නේ ගණදුරකරුගේ තෘප්තිමත් භාවය ඉහළ නංවන්න. මේක තමන්ට විසඳන්න බැරි නම් ඉහළ නිලධාරීන්ට යොමු කළා විසඳා දෙන්න උත්සාහ කරන්න ඕන. ඔම්බුඩ්ස්මන්වරයා අපි ඔම්බුඩ්ස්මන්වරයා ගැන සාකච්ඡා කරමු ලබන සතියේ සම්බන්ධ දැන් මෙහෙම පැමිණිලි ආවම මේ සේවාවේ ගුණාත්මක එහෙම නැත්නම් සේවාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාර තත්ත්වයක්. ඒත් මේක විසඳලා දෙන්න පුළුවන්කම ලැබෙන්න ඕන බැංකුවට. එහෙම නැති වුණොත් මේක ඔම්බුඩ්ස්මන් ගාවට යනවා. එතකොට ඔම්බුඩ්ස්මන් ගාවට ගියාම දෙක පැත්තෙම සැක්‍රිෆයිස් කරලා යම්කිසි මැද එකකට එනවා. ඊට පස්සේ මෙතන විසඳුනේ නැත්නම් ඊළඟට නීතිමය ක්‍රියාමාර්ග වලට තමයි ගණදුරකරු යන්නේ. එතකොට රටේ නීතිමය පද්ධතියට ගියාම ඒක බැංකුවේ කීර්තිනාමයටත් හොඳ නැහැ. බැංකුවේ අරමුදලුත් නාස්ති වෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ ගණදුරකරුත් අපහසුතාවයටපත් වෙනවා. ඔහුටත් විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේවා සමතයකට පත්වන ආකාරයකට විසඳා ගැනීම තමයි කරන්න ඕනේ. එහෙම ප්‍රශ්න ඇති නොවෙන්න නම් මේ කියන විදිහට ගණදුරකාර සේවාව ගුණාත්මකව පවත්වාගෙන යන්න ඕනේ. ඊළඟ තමයි වැඩිහිටියන් විශේෂ අවධානය සහ සත්කාරය. වැඩිහිටියන් ආබාධිත අය මුල්‍ය කටයුතු පිළිබඳ අඩු අවබෝධයක් සහිත ගණදුරකරු දැන් අපි ගොඩක් කලකට දැකලා තියෙනවා මේ ෆෝම් එකක් එහෙම මොකක් හරි එකක් පුරවලා දෙන්න කිව්වෙන් පස්සේ ඕවා අපිට අයිති වෙල නෙමෙයි එහෙම කියලා අපි ටිකක් සැරෙන් එහෙම මේ ගණදුරකරුවන්ව ප්‍රතික්ෂේප කරනවානේ. ඉතින් එහෙම නෙමෙයි. ඇත්තටම අපිට පුළුවන්කම තියෙන්න ඕන එක්කෝ වෙනත් කෙනෙක් ලවා හෝ මේ ෆෝර්මය පුරවලා ගන්න ගණදුරකරුට උදව් කරන්න. විශේෂ අවධානය යොමු කිරීම කරේ සේවකයන් නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතු අතර බැංකුව පිරිනමන සේවා ලබා ගැනීම සඳහා ඔවුන්ට සාධාරණ හා සමාන අවස්ථාවන් ලැබිය යුතුය. ආබාධිත අපි දැන් ආබාධිත කියන වචනේ භාවිතා කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්. එහෙම නැත්නම් differently able
people. විශේෂ හැකියාව සහිත පුද්ගලයන්. ඔයගලන්ට තියෙනවා මොන හරි යම් පැත්තක අඩුපාඩුවක් සිදු වුණත් වෙනත් පැතිවලින් විශේෂ හැකියාව තියෙනවා. ඒ නිසා අපි අද භාවිතා කරන වචනය තමයි විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්. differently able people. එවැනි අය, වැඩිහිටි අය සහ මුල්ලේ කටයුතු පිළිබඳ අඩු අවබෝධයක් සහිත ඔය ග්‍රාමීය ජනතාව සහ නාගරිකවත් ඉන්න ඒ ජනතාව ආවම ඔවුන් කෙරේ වැඩි අවධානයක් යොමු කරන්න ඕන බැංකුව පිරිනමන සේවා ලබා ගැනීම සඳහා ඔහුට සාධාරණ හා සමාන. ඒතර මේක එක පැත්තකින් හේතු වෙනවා මුල්ලේ අන්තර්ග්‍රහණයට. දැන් ඔය කණ්ඩායම් තමයි ඉක්මනටම මුල්ලේ පද්ධතියෙන් ඉවත් වෙන කණ්ඩායම්. ඒක මුල්ලේ අන්තර්ග්‍රහණය කියලා අපි කතා කරනවා. ඒක ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් කියලා. ඒකෙදි තියෙන්නේ මේ සියලුම අයට අඩු මිලකට සමාන අවස්ථාවන් ලබා දීම මුල්ලේ කටයුතු කිරීම සඳහා. ඒක සමාන අවස්ථාවල් දෙන්න ඕනේ ඒගොල්ලන්ට. බැංකු පරිශ්‍රයට හා ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍ර වැනි පහසුකම්ද පහසුවෙන්. ඒතර දැන් මම හිතන්නේ රටේ නීතියකුත් සම්මත වෙලා තියෙනවා. විශේෂ අවශ්‍යතා ඇති අයට පහසුවෙන් මේ සේවාවන් ලබා ගන්න පුළුවන් වෙන විදිහට බැංකු පරිශ්‍රය වෙත ළඟා වීම ඒ වගේ දේවල් කරන්න ඕන කියන එක. අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ප්‍රතික්ෂේප කරන්න බෑ. දැන් අන්ධ අය right ඇස් නොපෙනෙන අය සම්බන්ධයෙන් ATM කාඩ් පතක් නිකුත් කරන්න බෑ කියන එක නෑ. එහෙනම් බැංකුව සකස් කරන්න ඕන කටහඬට ප්‍රතිචාර දක්වන ATM යන්ත්‍ර සවි කරන්න. ඉතින් එවැනි තත්ත්වයකට තාම ලංකාව ගිහිල්ලා නැහැ. නමුත් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ මේ කියන තත්ත්වයන් යටතේ. නැත්නම් උන්ට බ්‍රේල් ක්‍රමයට භාවිතා කරන්න පුළුවන්. එවැනි මේ දේවල් භාවිතා කරන්න පුළුවන් අවස්ථා දෙන්නවා. ජාතිය සමාජ තත්ත්වය, රැකියාව, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, තමන් උපතින් තමන්ගේ බලපෑමකින් තොරව ලැබෙන දේවල් හරි ජාතිය ආගම කියන ඒවා තමන්ගේ බලපෑමකින් තොරව ලැබෙන දේවල්. ඒතකොට ඒ දේවල් සම්බන්ධයෙන් වෙනස්කමක් කරන්න කිසිම අවස්ථාවක බෑ. මේ දේවල් තියෙනවා. ඊළඟට බැංකුව වෙත ගනුදෙනුකරුවන්ගේ බැඳීම්. ඔන්න ඔය කතා කරමු හතරම කලින් තොරතුරු ලබා දීම, නියෝජිතයන්ගෙන් රැකවරණය, පැමිණිලි කළමනාකරණය සහ විශේෂ අවශ්‍යතා ඇති අයට බැංකු පහසුකම් සැපයීම කියන කරුණු හතරම බැංකුව විසින් ගනුදෙනුකරුවන් වෙත ලබා දිය යුතු පහසුකම්. ඊළඟට දෙනවා බැංකුව වෙත ගනුදෙනුකරුවන් මොනවද කරන්න ඕන? තමාට දැරිය හැකි ආපසු ගෙවීමේ හැකියාව ඉක්මවා ණය ලබා නොගත යුතුය. ගනුදෙනුකරුවන් සිය ගෙවීම් සහ වාරික හිඟ සිටි තත්ත්වයන්ට පත්වීමට ඉඩ නොතැබිය යුතු අතර අප්‍රමාදව ගෙවීම් කිරීම මගින් බැංකුව සමග යාපත් සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුය. ඒකට ඒගොල්ලන්ට මතක් කරන්න ඕන. අවසන් වීමට පෙර ගෙවා නිවීම අවශ්‍ය නම් ණය මුදල් ලබා ගන්න අවස්ථාවේ එකඟ වූ පරිදි ණය මුදල් මත ගණනය කරන ලබන ගෙවීමකට යටත් වීමට සිදු වෙනවා. එතකොට ඒක ගෙවන්න ඕන. ගණන්දරකරුවෝ හෝ ඔහුගේ අයගේ හිඟ ණය මුදල් පොරොන්දු වූ පරිදි අපසු ගෙවීමට නොහැකි නම් බැංකුවේ නියමන සහ කොන්දේසි වල සඳහන් පරිදි බැංකුවේ වියදම් ඇතුළු ලැබිය යුතු මුදල් අය කර ගැනීමට බැංකුව. ඒතකොට ගණන්දරකරුවට මේ බැඳීම් ටික තියෙනවා. මුල්‍ය අපහසුතාවයක් පැනනගෙනට ඉක්මනින් බැංකුවට කතා කරලා ඒක විසඳ ගන්න උදව් වෙන්න ඕන. ගෙවීම් පැහැරහැරිය අවස්ථාවකදී බැංකුව විසින් ගන්න ලබන පළමු ක්‍රියාමාර්ගය වන්නේ ගණන්දරකරු ඇමතීමයි. ඒ අනුව ගණන්දරකරු ඔහුගේ අයගේ ලිපිනය සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරයේ ලිපිනයක් දෙන්න ඕන. වෙනස් වුණොත් ඒවයි තොරතුරු දෙන්න ඕන. ගිවිසුමට එළඹීමට බැංකුව විසින් සපයන ලබන සේවා පිළිබඳ පූර්ණ දැනුමක් හා අවබෝධයක් ගණන්දරකරු ලබා ගන්න. ඒතර ගණන්දරකරු සැහැමකටපත් වෙන්න ඕන මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලැබුණා කියලා. ඉතින් ආයුධම්පත් නිසි පරිදි සම්පූර්ණ කරන්න ඕන. සුපරීක්ෂාකාරීව කටයුතු කරන්න ඕන. වංචනික ගනුදෙනුවක් හෝ වෑයමක් දැනගත් අවස්ථාවලදී ගනුදෙනුකරුවන් බැංකුව දැනුවත් කරන්න ඕන. තමන්ගේ විද්‍යුත් කාඩ්පත් භාවිතයේදී රහස් සංඛ්‍ය සහ ආරක්ෂිත මිනුම් තඩු කරේ අවධානය යොමු කරන්න ඕන. බැංකුවට ගෙවීමට ඇති මුදල පිළිබඳව යම් මතභේදයක් හැර බැංකුවක යුතුකම් පිළිබඳ කිසියම් මෙහෙයුම් දෝෂයක් අධිකරණයක අවසරකින් තොර ගණන්දරකරු ඔහුගේ අයගේ ණය නොපියවීම පියවීමට පමා කිරීමට හේතුවක් ලෙස නොසැලකිය යුතුය.
එවැනි සියලු සිදුවීම් වෙනම වූ තනිය විසඳාගත යුතුය. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා ගණදෙනු කරුටත් බැංකු කෙරෙහි තමන්ගේ බැඳීම් විදිහට. මම මේ ගණදරකාර ප්‍රඥප්තිය ටිකක් දීර්ඝව සාකච්ඡා කරා ඔයගොල්ලොත් එක්කලා. මේකේ ගොඩක් දේවල් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේක දීර්ඝව සාකච්ඡා කරේ මේක එදිනෙදා බැංකුව තුළ ගණදරකාර සේවාව සැපයීමේදී ඕගොල්ලන්ට විශේෂයෙන්ම වැදගත් වෙන නිසා දැනුවත් වෙන්නත් සහ අවබෝධයක් ලබා ගන්නත්. මම හිතනවා මේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලබා ගන්න ලැබෙන්නේ නැති කියන එක. එහෙනම් අදට අපි මෙතනින් හමාර කරමු. සියලු දෙනාටම ස්තුතියි.